right එහෙනම් සියලු දෙනාට නැවතත් සුබ උදෑසනක් වේවා. පාන්දර අපි වැඩේ පටන් ගන්න තියෙනවා. විනාඩි 15ක් විතර ගියා කතා කරගන්න කමක් නැහැ. ප්‍රයෝජනවත් කතා කරේ. එහෙනම් අද දවසේ අපි වැදගත් පාඩමකට මුල පුරන්නේ. සාමාන්‍යයෙන් පොඩි පන්තියක නොයන අනිත් පන්තියක මම පාඩමක් පටන් ගත්තොත් කාට හරි මුලින්ම ඉංග්‍රීසි උගන්වන්න ගියොත් පටන් ගන්නෙ මෙන්න මේ පාඩමින්. මෑත කාලිනව අපි ලංකාවෙම ඉන්න ගුරුවරුන්ට උගන්වනවා, දෙමළ මාධ්‍ය ගුරුවරුන්ට ඉංග්‍රීසි උගන්වනවා. ගුරුවරු 400කට වඩා ඉන්නවා. ඒ වගේම ලංකාවෙම ඉන්න ද්‍රවිඩ මාධ්‍ය ළමයින්ට සාමාන්‍ය පෙළ ළමයින්ට කරනවා පන්ති නොමිලේ කරනවා. නොමිලේ පන්ති දෙකක් කරනවා. ඉතින් මේ පන්ති දෙකම පටන් ගත්තෙත් මේ පාඩම. ඒතර ඒ පන්ති වෙනුවෙන්ම විශේෂයෙන් සකස්සපු මේ දේවල් තමයි ඔයගොල්ලන්ත් එක්ක මේ භාවිතා කරන්න නැත්නම් ඔයගොල්ලන්ත් එක්ක බෙදා හදාගන්න. එහෙම කියලා හිතන්න එපා අපට උඩ එන අමාරු එකක් වෙන්න ඇති කියලා. නෑ අමාරු තමයි. නමුත් 9 වසරේ මේවා දැනගෙන ඉන්න ඕනේ. 9 වසර වෙනකොට මේවා දැනගෙන ඉන්න ඕනේ. 9 වසරේ දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ මේකේ මුල පුරනවා. ඉතින් අපි 7 වසරෙත් තියෙනවා. නමුත් මුල පුරනවා. හරි මොකද්ද කියලා බලමු අපි පාඩම. let's see. අද මගේ අතින් පොඩි වැරද්දක් වෙලා මගේ මවුස් එකත් ගෙනල්ලා නැහැ. කීපෑඩ් එකත් ගෙනල්ලා නැහැ. එතකොට මේ බෑක් යන්නේම බැරි වෙයි. ඉතින් මගේ කීපෑඩ් එක වැඩ කරන්නේ නැති හින්දා. ඔයගොල්ලන් දන්නවා මිනිස් නේද සිරුර. මේක අර පේන ඇති චූටි දම් පාට කෑලි ගොඩාක් පේනවා. අද විද්‍යා පාඩමක්ද කියලා හිතයි තක්ෂිල්ලා එමු. අම්මට සිරි මාර වැඩේ උනේ පන්තිය මාරු වෙලාද දන්නේ නැහැ. සර්ට් එක අපිට මාරු වෙලා. මිනිසාගේ ශරීරය තුල තිබෙන චූටි අර පොඩි දේවල් එකතු කරගෙන තමා මේ මිනිස් ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට මොනවාද මේ චූටි දේවල්? මොනවාද මේ චූටි දේවල්? ඒ චූටි දේවල් අපිට පුළුවන් තව කෑලි කඩාන දැන් මේකේ තව කඩන්න පුළුවන්. ඔළුව වෙනම, අත වෙනම, නේද කකුල වෙනම, අරක වෙනම කියලා කඩා ගන්න පුළුවන්. අරක කිව්වේ මගේ බඩ වෙනම ඒව කඩා ගන්න පුළුවන්. ඒව කඩාගෙන යනකොට තවත් චූටි කෑලි වලට ආය කඩන්න පුළුවන් නේ. එහෙම කඩන්න පුළුවන් නේ කෑලි වලට කඩාගෙන යනකොට පොඩ්ඩිම කෑල්ලක් හැටියට කඩාගෙන යනකොට අපිට හම්බ වෙනවා පුතා මෙන්න මෙයා මාරයිනේ කේක් කෑල්ලක් වෙන්න. උපන්දින කේක් කෑල්ලක් වගේ තියෙන්නේ සාමාන්‍යයෙන්. ලස්සනටනේ. පාටය අර බලන්න ඩිසයින් දාලා පාට ලෝකයක්. මේක තමයි මොකද්ද සෙල් එකක් කියලා කියන්නේ. මම දන්නේ නැහැ මොකද්ද සිංහල වචනේ? මිනිස් ශරීරයේ මොකද්ද පුතා සිංහල වචනේ? සෛලය. අන්න දින සෙල් එක සෛලය. මේ සෛල බොහොමයක් එකතු වෙලා තමයි මිනිස් සිරුරක් ඇදලා තියෙන. සිරුරක් නෙවෙයි අංගයක් ඇදලා ආය සිරුරක් ඇදලා ඔහොම ඇදලා තියෙන්නේ. එතකොට මිනිස් සිරුරකට කොච්චර දුරට මෙන්න මේ සෛලය සෙල් එක නේ මේ මම පාටෙන් තියනවද මන් දන්නේ නැහැ. මම මේ net එකේ දැක්කේ මෙහෙම එකක් හොඳේ. අය මම වැරදියට දෙයක් පෙන්නනවද මන් දා. සෛලයක් කියලා හිතා ගන්න. එච්චරයි මන් දන්න දේ. එතනින් යා තව පාට ගැන මන් ෂුවර් නැහැ. හොඳේ මේ වගේ කෑලි නම් තියෙනවා අනිවාර්යෙන්. අර මැද ස්ට්‍රෝබරි එකක් එහෙම තියලා බෙරි කෑල්ලක් එහෙම තියලා එහෙම තියෙනවා එහෙම. ඒවා ඇත්ත නමුත් පාට ගැන මට ෂුවර් නැහැ. හොඳේ. හරි. කොහොමරි මේ වගේ සෙල්ස් සෛල ගොඩාක් එකතු වෙලා තමයි මිනිස් ශරීරයක් ඇදිලා තියෙන්නේ. එතකොට අපි ශරීරයක් ගැන එහෙම කතා කරද්දී අපි භාෂාවක් ගැන කතා කරනකොට භාෂාවත් අපිට පුළුවන් කෑලි කඩාගෙන යන්න. එහෙම කෑලි කඩාගෙන යනකොට අපිට ඉංග්‍රීසි භාෂාවේ හම්බ වෙන ඉතාමත් චූටිම එතනින් එහා බෙදන්න බැරි එතනින් එහා කෑලි කඩන්න බැරි කොටසක් ඇටියට යනකොට ඒ කොටසට තමයි අපි කතා කරන්නේ අපි කියන්නේ ෆනීම්ස් කියලා. දැන් පරණ නෝට් තියනවා කියලා සද්ද නොකර ඉන්න එපා. මේ නෝට් එක චුට්ටක් වෙනස් වෙයි පුතාලා. දැන් පොඩ්ඩක් පරණ නෝට් තියෙන අය පොඩ්ඩක් එහෙම්ෙන් කුරුටු ගාගෙන යන්න බලන්න. අවශ්‍ය දේවල් තියෙනවා නම් එකතු කරගන්න පරණ නෝට් එකත් එක්ක. අලුතෙන්ම ලියන අය නම් ලියා ගන්න වෙනවා. මෙතන ඉන්නවා මම දන්නවා කීප දෙනෙක්ම ඉන්නවා අලුත් සෙට් එක. ඉතින් ඔයගොල්ලෝ ලියා ගන්න වෙනවා. ෆනීම්ස් දැන් පරණ නෝට් එක පෙල්ලන්න හොඳ නැහැ. ඒක නරක පුරුද්දක්.
එහෙම නම් වැඩක් නැහැ මේ වැඩේ තීරමන්න. පරනෝට් එක පෙල්ලලා වැඩන්න. පරනෝට් එක පැත්තකින් තියලා දැන් මතකේ තියෙන්න ඕනේ. මම මේක දන්නවා මේක නෝට් එකේ තියෙනවා. එහෙනම් ලියන්න ඕනේ. මේක මට දුන්නේ නැහැ සර්. එහෙනම් ලියා ගන්න ඕනි. පස්සේ ලියාගම අර නෝට් එකත් එක්ක කියලා. අරක දැන් පෙල්ලලා තියාගෙන උත්තර දෙදී වැඩේ කළොත් සාර්ථක නැහැ. මතකෙන් කියන්නේ. හරි. ෆොනීම්ස්. දැන් ෆොනීම්ස් කියනකොට පුතේ ඔයගොල්ලන්ට පේනවා ඇති ෆෝන් කියලා වචනයක් තියෙනවා. ෆොනීම්ස් කියනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ෆෝන් කියලා වචනයක් තියෙනවා. බලන්න PHONE ෆෝන්. ෆෝන් කියන්නේ ශබ්දය කියන එක. ශබ්දය. ශබ්දය. එතකොට ෆොනීම්ස් කියන්නේ ශබ්දය ගැනයි කතා. ෆොනීම්ස් කියන්නේ ශබ්දය. ෆොනෝලොජි කියලා පාඩමක්ම තියෙනවා පුතේ විශ්වවිද්‍යාලයේ. භාෂාව වෙනම අදාරණ අයට තියෙනවා ෆොනෝලොජි කියලා. දැන් බයෝලොජි තියෙන්නේ නේ බයෝලොජි තියෙනවනේ. ඒ වගේ ෆොනෝලොජි කියලා කැලලක් තියෙනවා. ෆොනෝලොජි විද්‍යාව, ශබ්ද විද්‍යාව. ශබ්ද විද්‍යාව කියන්නේ පාරට බෑලා දාන සද්ද සම්බන්ධ විද්‍යාව නෙවෙයි. මේ අඩුව කොහොමද යකම් ආවේ කියලා කියන සද්ද දාන එක නෙවෙයි. මේ මිනිස්සුන්ගේ කටෙන් නේද පිට වෙන වචන සම්බන්ධ ශබ්ද ගැනයි මේ කතා කරන්නේ නේ. එතකොට ෆෝන්ස් කටෙන් පිට වෙන හොඳ වෙන කොහෙන් හරි පිට වෙන ශබ්ද ගැන නෙවෙයි ෆොනීම්ස් කියන්නේ. ෆොනීම්ස් කියන්නේ කටෙන් පිට වෙන. මං කියන්නේ නහයෙන් ඒව කතා කරලා ෆොනීම්ස් කිව්වොත් මේක එච්චර හොඳ නැහැ. මං කිව්වේ ඒකයි ඈ. එහෙනම් මේ ෆොනීම්ස් කියන්නේ මිනිස්සුන්ගේ මුඛය නේද ආශ්‍රිතව නිකුත් වෙන නිෂ්පාදනය වෙන ශබ්ද නේ. ශබ්ද ඒකට ඉතින් ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. දීව, තොල්, දාත්, උගුර මේ ඔක්කොම අර උඩු කෑල්ල අර ඔක්කොම සම්බන්ධ වෙලා තමයි මේ શબ્දයක් ඇති වෙන්නේ. උගුර නැතුව මිනිහෙකුට කතා කරන්න බෑනේ. කොච්චර මොනවක් වුණත් දිව නැතුවත් කතා කරන්න බෑ. තොල් නැතුව කතා කරන්න බැරුව ඇති මන් දන්න තරමින් බෑ. ශබ්ද හිම්මෙන් යනවා ඇති. හරියට බැලන්ස් වෙන්නේ නැතුව. දත් නැතුණත් එහෙම තමයි. නේද? දෙමළෙන් තියනවා කියවනා පල්පෝනා සොල්පෝච්චි කියලා. දත ගියොත් වචනෙත් නැහැ කියලා කියනවා නේ. ඉතින් අලුත් දත් සෙට් එකක් දාගන්නවා නේ. ඒක එච්චර ගැටලුවක් නෑ නෑ. හරි කොහොම හරි. ඒතකොට ෆොනීම්ස් කියන්නේ පුතේ ශබ්ද ගැන තියෙන කතාව. ශබ්ද විද්‍යාවක් ගැන තමයි යන්නේ. ශබ්ද. බලමු අපි ෆොනීම්ස් ගැන සටහන් තියනවාද කියලා. ෆොනීම්ස්. so ෆොනීම්ස් ගැන පුතාලා අපි කාරණු හතරක් කියන්න පුළුවන්. අපි බලමු. කාට හරි එහෙම මතකෙන් කියන්න පුළුවන් කෙනෙක් දක්ෂයෙක් ඉන්නවද කියලා සාමාන්‍යයෙන් ෆොනීම්ස් ගැන. කවුද ඉන්නේ පුතා? කවුරු ඉන්නවනම් මතක් කරන්න පොඩ්ඩක් සතුටක් දෙන්න මට. උදේ පාන්දර. ඔව් ටානියා කියන්න ටානියා. අත ඉස්සෙට ටානියා මොකද දන්නේ? ටානියා ඉංග්‍රීසි භාෂාවේ ඇති කුඩාම කොටස ෆොනීම්ස් කියලා කියනවා. very good. ලියා ගන්න පුතාලා ටානියා හරියටම කියනවා. ඉංග්‍රීසි භාෂාවේ ඇති කුඩාම කොටස. කුඩාම කොටස ඊට වඩා කැබලි කළ නොහැකි කුඩාම කොටසට අපි කියනවා ෆොනීම්ස් කියලා. ඔව් පුතා වෙන භාෂාවේ ඇති ශබ්දයන් හංගවන්න තමයි ෆොනීම්ස් යොදාගන්නේ. very good. ෆොනීම්ස් කියන්නේ භාෂාවක් ඇති ශබ්දයන්. අපි දැන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්ද අපිට එහෙම කියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ ඇති ශබ්දයන් හැඟවෙන්න නැත්නම් හැඟවන වචන තමයි නැත්නම් පද තමයි නැත්නම් පද කියන්නත් බෑ වචන කියන්නත් බෑ. භාෂාවේ ඇති ශබ්ද ෆොනීම්ස් වේ. භාෂාවේ ඇති ශබ්ද ෆොනීම්ස් වේ. යන කතා දෙකක් කිව්වා. තුන්වෙනි එක What else? ෆොනීම්ස් හැම වෙලාවෙම හරස් සිරි දෙකක් අතර ලියනවා. very good. ෆොනීම්ස් සෑම විටම හරස් සිරි දෙකක් අතර ලියවෙයි. very good. හොඳ කතාවක්. තව කතාවක් තියෙනවා නේද ටානියා? වැදගත් කතාවක්. ප්‍රමාණය කොහොමද? සංඛ්‍යාව කොහොමද? ෆොනීම්ස් ජාතිය 44ක් තියෙනවා. අන්න ගොඩක් අයට මතක් වුණා. බලමු අපි. අන්න එක smallest unit in English. ඉංග්‍රීසි භාෂාවේ ඇති කුඩාම කොටස වේ. තව මොකද කිව්වේ? ඒ කතා කරන්නේ මොකක් ගැනද? sounds ගැන කතා කරන්නේ. ශබ්ද ගැන කතා කරන්නේ. sounds ගැන කතා කරන්නේ. ඊළඟට 44ක් තියෙනවා පුතේ. ෆොනීම්ස් වර්ග 44ක් තියෙනවා. නමුත් අකුරු ගැන කතා කරද්දී අපි කතා කරන්නේ 20 ගානයි. නමුත් ෆොනීම්ස් වර්ග 44ක් තියෙනවා. ඒතකොට බලන්න ආසන්න වශයෙන් දෙගුණයකට යනවා. ආසන්න වශයෙන් මම කියන්නේ දෙගුණයක්ම නෙමෙයි. ආසන්න වශයෙන් දෙගුණයකට යනවා. ෆොනීම්ස් වර්ග 44ක් තියෙනවා. අකුරු 26ක් එක්ක සම්බන්ධ වුණා වෙච්ච. ඊළඟට written between two slashes. බලන්න හරස් සිරි දෙකක් අතර තමා පුතේ ලියවෙන්නේ. හරස් සිරි දෙකක් අතර තමා ලියවෙන්නේ පුතේ.
ටක් ගාලා ලියා ගන්න විනාඩියක් අරගෙන අනිත් අය පාඩම් කරන්න. අර ලියලා තියෙන අය පාඩම් කරන්න අනිත් අය පුතා ටක් ගාලා ලියා ගන්න. අර අලුතෙන් ආපු සහෝදරවරු වේගෙන් ලියා ගන්න. ලියා ගන්න වේගෙන්. හරි. කෙටියෙන් ලියා ගන්න පස්සේ ලියන්න පුළුවන් ලස්සනට. හොඳ you can write nicely later. කෙටියෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ හැම වෙලේම මම කියන්නේ ඒව නෙයි නේ. right okay. දැන් ආ ඉල්ලන්න එපා මට බෑක් කියන්න බෑ. ඉඳ කෙටියෙන් ලියා ගන්න. හරි හොඳයි. දැන් මොනවද වෙයි? දැන් මේක සමහරවිට පෙන්නලා නැතුව ඇති දුවාලා පුතාලාට මං අර හැමෝටම ඉස්සර එක අකුරක් වගේ පෙන්නන්නේ නැති නෝට් එකේ. දැන් බලන්න පුතේ මම ගැඹුරට යනවා කියන අර්ථය මං කියන්නේ. මේ බලන්න පොඩි රූප ටිකක් තියෙන්නේ. එකක් සමහරව දන්නවා ඒ අකුර දන්නවා ඊතල දෙකක් දන්නවා. C අකුර අනිත් පැත්ත ගාලා ඊතල දෙකක් වගේ තියෙනවා. ඒ අකුරට E අකුර ආන්දලානේ එහෙම සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට E අකුර අනිත් පැත්ත ගහලා තියෙනවා. මොනවද මේ? පුතේ අපි කල්පනා කරනවානේ අකුරු 26ක් තියෙද්දි කොහොමද ෆොනීම්ස් 44ක් සම්බන්ධ වෙන්නේ කියලා අපි හිතනවානේ. සමහර අකුරු තියෙනවා පුතේ. එක අකුර වුණාට එක ස්වරූපේ වුණාට එයාගෙන් පිට වෙන ශබ්ද විවිධාකාරයි. එයාගෙන් පිට වෙන ශබ්ද එයා නිකුත් කරන ශබ්ද විවිධාකාරයි. එක හැඩයයි තියෙන්නේ. ඕක මේ ඉංග්‍රීසි කාරයන්ගේ කම්මැලිකම වෙන්නේ නැති නේද? ඕන්නම් ඕනිනද අපේ සිංහල අකුරු කොච්චරක් තියනවද? දෙමළ අකුරු කොච්චරක්නම් තියනවද නේද? තව පොඩ්ඩක් හදලා දාන්න තිබුණානේ. එක අකුරෙන්ම ශබ්ද ගොඩක් දාලානේ මේ ඔක්කොම අවුල වෙලා තියෙන්නේ. ඒකනේ අපි බස් කියලා කියන අපි ඊළඟ සැරේ බිසී කියලා කියනවානේ. වයි අකුරක් දාම බසී කියන්නේ නැතුව බිසී කියනවා. ඔන්න බලන්න. ඉතින් ඒ වගේ ගැටලු තමයි මේ. ඉතින් මුන් මේ අකුරු 26ක් තියාගෙන අපිව මරවනවා. මොනව කරන්නද? නේ? එතකොට මේ මොකද්ද මොනවල ශබ්දද මේ එක අකුරක ශබ්ද පුතේ එක අකුරක් විවිධ ආකාරයෙන් ශබ්ද වෙන ඇති පුතේ මේ මොකද්ද එක අකුරක් විවිධ ආකාරයෙන් ශබ්ද වෙන්නේ මේ මොකද්ද අකුර මේ හරි මේ අකුර මොකද්ද හොයාගන්න පුළුවන් නේද දන්න අකුරක්නේ ඒ අකුරක් මේ තියෙන්නේ ඒ අකුරක් right බුද්ධිනි පොඩ මයික් ඔන් කරන්න බුද්ධිනි ප්ලීස් හරි බුද්ධිනිට ඇහෙනවද මේ මාව බුද්ධිනි නැද්ද බුද්ධින්ට ප්‍රශ්නයක් බිනර ඇවිල්ලා කරන්ට් එක නැහැ කොහේද බිනර ඔව් සර් දැන්ද පටන් ගත්තේ ඔව් මේ දැන් විනාඩි කිහිපයක් හොඳේ හරි කල්පනි mic on කරන්න කල්පනි can you switch on your mic කල්පනි මොකද කට් වෙන්නේ කල්පනි ආයෙ try කරන්න කල්පනි off වුණා okay කල්පනි දැන් මා පේනවාද බෝඩ් එක ස්ක්‍රීන් එක පේනවාද කල්පනි can you see the screen yes sir okay දැන් බලන්න මම උඩින්ම ලියලා තියෙන ඒ අකුරනේ නමුත් පහළ තියෙන ඒ අකුරු වගේ ඒවා තියෙනවලු නමුත් අපි අඳුරන්නේ නැහැ දැන් බලන්න මම වචන කීපයක් දෙන්න මේකේ තියෙන මැද තියෙන අකුර මොකද්ද පුතේ ඒ අකුර දැන් මැද තියෙන අකුර මොකද්ද ඒ අකුර දැන් පළවෙනි වචනේ මොකද්ද බා එතකොට දෙවෙනි එක බාට් වෙන්න ඕනේ නේ එහෙම නේද දැන් මගේ ප්‍රශ්නේ සාධාරණයි කියලා හිතේ BA දාලා R දාලා කියනකොට ඒක බා කියලා කියනකොට කල්පනී මගේ ප්‍රශ්නේ සාධාරණයි ඕනි මිනිහෙක්ගේ ප්‍රශ්නයක් සාධාරණයි එහෙනම් BAT කියන BAR බාර් වෙනකොට BAT ඇවිල්ලා බාට් වෙන්න ඕනේ එහෙමනේ කල්පනී අපි සාමාන්‍යයෙන් හිතමුකෝනේ බාර් බාට් මේ මොකද්ද කල්පනී වෙන්න ඕනේ නම් එහෙනම් මොකද්ද වෙන්න ඕනි කියලා කියන්නේ කල්පනි? ඔයාගේ උත්තරේ නෙමෙයි මං අහන්නේ. මොකද්ද වෙන්න ඕනි කියලා අහන්නේ මං කල්පනි. කල්පනි? ගියාද? ඕෆ් නාද?
මොකද වුණාද? ප්‍රශ්නයක් තියෙනවා එතන නෙට්වර්ක් වල. කවින්දු ලක්ෂාන් ඇහෙනවද කවින්දුට මාව? මේක හරියට තේරුම් ගන්න. ඔව් සර්. කවින්දු. දැන් පළවෙනි එක මොකද්ද පුතා? බා. බා. එතකොට දෙවෙනි එක මොකද්ද වෙන්න ඕනේ හරිනම්? බාට්. බාට්. තුන්වෙනි එක මොකද්ද වෙන්න ඕනේ හරිනම්? බාල්. බාල් වෙන්න ඕනේ බාල්. එහෙනම් මේක මොකද්ද වෙන්න ඕනේ? ආනේ බා කියන බා ආගෝ. ආගෝ. එවනේ ආගෝ වෙන්න ඕනේ. දැන් බාර් බාට් බාල් ආගෝ කියලා කියන්නේ. නමුත් මේක වැරදි කියලා අපි පැහැදිලිවම දන්නවා. no doubts in it නේ. ආයෙ මොකා කිව්වත් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. අපි දන්නවා එකම අකුර තියෙන්නේ කියලා. නමුත් දැන් මොකා ඇවිල්ලා කිව්වත් අපි විශ්වාස කරන්නේ නැහැ. ඇයි අපේ හිතට කා වැදිලා තියෙන්නේ? ඒක රූපයක් ඇටියට අකුර දැකන නෙමෙයි රූපයක් ඇටියට මතකෙ තියෙන්නේ. එහෙමයි මතක තියෙන්නත් ඕනි. එහෙමයි මතකෙ තියෙන්නත් ඕනි. එහෙනම් BA දැස් ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් එimhe සර් මෙතන කොහමද ආ ශබ්දය ආවේ? අතන කොහමද ඈ ශබ්දය එන්න ඕනි? මෙතන කොහමද මේ ශබ්දය එන්න ඕනි කියලා ඇහුවොත් ඒකට මට කියන්න කාරණයක් නැහැ. සාධාරණයක් නැහැ. නැත්නම් හේතු නැහැ. මට නෙමෙයි කාටවත් කියන්න බෑ මේ ලෝකේ. ඒක එහෙම තමයි. ඒක එහෙම තමයි. මෙන්න මුලට B අකුර තියෙනවා කියලා කියන්න පුළුවන්ද? ඒ ඉඳන් මේක ආ වුණා මේක ඈ වුණා ඒකත් කියන්න බෑ. අඟට T තියෙන ඉඳන් මේක ඈ වෙන්න ඕනි ඒක මම විශ්වාස කරන්නෙත් නෑ. ඒක ගොඩක් තැන්වල වෙනස් තැන් තියෙනවා. ඉතින් මේවා අපි දැකලා පුරුදු වෙන්න හුරු වෙන්න. එතකොට පළවෙනි එකේ ශබ්දේ බලන්න පුතේ බා බාර් කියලා කියන්නෙත් නෑ බා කියලා කියන්නේ. බලන්න උදාහරණයක් තියෙනවා තව එකක් කාර් කියලා කියන්නේ නෑනේ කා. එතකොට බලන්න අර මැද තියෙන ඒ අකුරේ ශබ්දේ තමා පුතේ රූපයකින් පෙන්නලා තියෙන අර ඒ අකුර දාලා ඊතල දාලා වගේ. එහිමීට ලියා ගන්න චූටි පුතාලා. එතකොට කාලයක් ගන්න ඕන නැහැ ලියන්න සඳහා. මං කියන එක පැහැදිලිද? බාර් කියන එකේ කාර් කියන එකේ ඒ අකුර නියෝජනය කරන ශබ්දේ තමා අර කොටුවේ තියෙන්නේ. ඊතලයක් නෙවෙයි දාලා හදා ගන්න. ඊළඟට බලන්න බැට් කියද්දි බෑ ඈ ශබ්ද සිංහලෙන් දාගන්න. එතන ආ එතන ඈ ශබ්දෙට තමාර රූපේ දාලා තියෙන. බලන්න හැට් කියන එකට බැට් කියන එකට තියෙන ඈ ශබ්දෙට තමා අර රූපේ තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්නේ බාර් කියලා ෆොනීම්ස් වලින් ලිව්වොත් B අකුර ලියලා A අකුර අර A අකුර දාලා අර ඊතල දෙක දාලා R අකුර ලියන්න. හැබැයි බැට් කියලා ලියද්දී ඒ වෙනුවට දාන්න ඕනි වෙන කොටසක්. දැන් තේරෙනවනේ පුතාලට? එහෙමත් ලියන්න. පැත්තකින් ලියන බාර් කියන එක ෆොනීම්ස් වලින් ලියලා බලන්න. හැබැයි හරස් සිරි දෙකක් අතර ෆොනීම්ස් එක හරස් සිරි දෙකක් අතර ලියන්න ඕනේ. ඔය ඩික්ෂනරි නෝවද? ඔව් ඩික්ෂනරියේ බැලුවොත් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය ඔයා බැලුවොත් වචනෙට එහා පැත්තේ කොටුවක් අස්සේද මේ වරාණක් අස්සේද මොකද්ද තියෙනව නේද? හරස් සිරි දෙකක් අස්සේ. ඔව් සර්. ඒවට ෆොනීම්ස් ඒවා තමයි ෆොනීම්ස්. මේවා තියෙනවා පුතේ අපේ 9 වසරේ අර කවුද අලියා ඉන්නේ අයිස් ඒජ් එකේ අලියාගේ කතාව තියෙන්නේ. ඩයිනෝසර්ස් ස්කෙල්ටන් නේම නේද? ඒ පාඩමෙන් බලන්නේ යටම දාලා තියෙන හරස් සිරි දෙකක් අතර. හරි. එතකොට බෝල් බලන්න ඒ අකුර තිබුණාට ශබ්ද වෙන්නේ ඕ අකුර එතන. ඕ සිංහලෙන් දාගන්න ඕ. ඕ අකුරට රූපේ තමයි C අකුර දාලා අර අමුතු හැඩයක් දාලා තියෙන්නේ. ඒ හැඩේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. අර net එකකින් ගත්තේවනේ. හරි. එතකොට බලන්න සෝ කීයටද කියනවා අපි සෝ ඕ බෝ සෝ බෝ ඕ අකුර. ඊළඟට ago නැත්නම් එගෝ කිව්වත් කමන්න શબ્ද එන්නේ. එයන්නත් නෙමෙයි ඒක ago. එතකොට ඊ අකුර අනිත් පැත්ත ගාලා වගේ. හරිනේ. එතකොට ෆොනීම්ස් කියන්නේ මොකක්ද කියලා යම් මතයක් යම් අදහසක් ගොඩ නගෙන්නේ නැති හිතේ මේ වගේ නම් හිතා ගන්න පුළුවන් 44ක් කොහොමද වෙන්න ඇත්තේ කියලා යම් අදහසක් ගන්න පුළුවන් නේ පුතේ ඔයගොල්ලන්ට. නේ 44ක් ගොඩ නැගුණේ කොහොමද කියලා. එතකොට මේම හැම අකුරකටම පුතේ වචන ස්වරූප 5ක් 6ක් ආවේ නෑ 4ක් විතර ආවේ නෑ.
සමහරවට එකයි තියෙන්නේ සමහරවට මෙම තියෙනවා එහෙමයි අර 44 අර TH වලට එක ස්වරූපයක් තියෙනවා CH වලට එක ස්වරූපයක් තියෙනවා ING වලට වෙනම ස්වරූපයක් තියෙනවා එහෙම තියෙනවා මොකද එහෙම තියෙන ස්වරූප දන්නවද දැකලා තියෙනවද මේ තියෙන්නේ එහෙම තියෙන ස්වරූප net එකේ ගිහිල්ලා බැලුවොත් ෆොනීම්ස් කියලා ගාලා බලන්න මෙන්න මේ රූපෙම එයි ඒකේ තියෙනවා පුතේ අර C E කියනකොට අර බලන්න මොකක්ද තියෙන්නේ I අර බලන්න U අකුර කිව්වට U ම නෙවෙයි ඌ කියනකොට අර පාත්‍රය වගේ මොකක්ද එක මේ වගේ හැඩතල බොහෝමයක් තියෙන අර යටම බලන්න Q අකුර වගේ නැත්නම් O අකුර දාලා මැදට ඉරක් ගාලා නේද ඒ ඇවිල්ලා ති උත් සද්දය අර උත් ඊළඟට ද කියනකොට බලන්න අර Q අකුරද O අකුරද උඩට නැට්ටක් ගිල්ලා වගේ මේ වගේ තියෙනවා මේවා ඉංග්‍රීසි තමයි. නමුත් මේවා ගොඩාක් ගැඹුරට අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවයක් 9 වසරේ ළමුන්ට නැහැ. දැන ගැනීම පමණයි. මෙහෙම යක්කු ඉන්නවා. යක්කු මොනවද කරන්නේ? උන් කනවද බොනවද? උන් මොකටද මේ මිනි මරන්නේ? අපි චිත්‍රපටි වල පෙන්නනවා. හින්දි චිත්‍රපටි වල දෙමළ චිත්‍රපටි වල පෙන්නනවා වගේ මුන් මොකද මිනි මරන්නේ? ඒ වගේ උන් සාරි ඇඳලා දෙන්නේ. මාර ප්‍රශ්නයන් මැරුණයන් පස්සේ ඌ කොහොමද සාරිය ඇඳලා එන්නේ ඔල්මනක් වුණත් නේද? ඌ එළුවෙන් එපා එන්න. ඔයාලා හිතන්න බොරුව රවටෙන්න එපා. මැරුණයන් පස්සේ ආත්මේනේ තියෙන්නේ. ආත්මයට කොහෙන්ද ඇඳුම් අඳින්න පුළුවන් වෙන්නේ කොහොමද? එතකොට ඔල්මනක් ඔයගොල්ලන් දැක්කොත් අනිවාර්යෙන් දකින්නේ කොහොමද? අයියෝ ලැජ්ජාවේ බෑ එතකොටනේ. යමන් ගිහලා ඇඳුමක් ඇඳගෙන වරෙන් කියලා කියන්න ඕනේ. අනිවාර්යෙන් ඔල්මනක් ඇඳුම් ඇඳගෙන එන්නේ නැහැ ෂුවර් මට නම්. එන්න බෑනේ. නැද්ද දක්ෂිල මං කියන එක බොරුද? දක්ෂිල? ඔව් සර්. එහෙම නේද? අපේ හින්දි චිත්‍රපටි වල දෙමළ චිත්‍රපටි වල වගේ ඇඳගෙන සුදු සාරියක් ඇඳගෙන මම්මට සිරි බලන්න එපා අර මේ සන්සිල්ක් ඇඩ් වලටවත් නෑ එහෙම කොණ්ඩයක්. එහෙම කොණ්ඩයක් දාගෙන එහෙම හොල්මන් එන්නේ. යකෝ කොණ්ඩේම ගැට ගැහිලා ඇති. මේ හොල්මනක් එනවා නේද? ඇඳුන් නැහැ. අනිකර ලැජ්ජ හිතෙනවා අපිට එතකොට. එහෙම එපා ආත්මේ එනවා නම් එන්න. ඉඳ බය වෙන්න එපා. පුකුත් නැහැ. ඒවට හිතන්න එපා වැඩි. හරි. කොහොම හරි. මේවා ගැන වැඩි හිතන්න එපා. මේවා ගැන වැඩි හිතන්න එපා. නමුත් අධ්‍යයනය කරන එක ඔයගොල්ලන්ගේ වගකීමයි. ඒක මම එපා කියන්නේ. ඒ නිදහසේ අයිතිය ඔයගොල්ලන්ට තියෙනවා. අධ්‍යයනය කරන්න. නමුත් අනිවාර්ය නෑ. ඇයි පුතා මේවා ඉගෙන ගත්තේ නැත්තේ? කෝ ෆොනිම්ස් 44 ලියපන් කියලා කවුරුත් දැන් කියන්න බෑ ඔයගොල්ලන්ට. ඒකට අයිතියක් නෑ ඒගොල්ලන්ට. එහෙම කියන්නේ. නේ? දැන ගැනීම ඔයගොල්ලන්ගේ කාර්යයක්. හරි. මේවා 44ක් තියෙන ඉච්චරයි. එහෙනම් මම යන්නම්. ෆොනිම්ස් වලින් සමු ගන්නම්. මොනාරි ගැටලුවක් තියනවද ෆොනිම්ස් ගැන? සර් හැම අකුරකටම ෆොනිම්ස් එකක් තියනවාද? ඔව් අනිවාර්යෙන් තියෙනවා. ඒක අනිවාර්යයි. ඒ 26ට තියෙන්න ඕනි මොකක් හරි මෙතනින් බලන්න ඇති කොතන හරි. එහෙම නැති එකක් තියෙන්න බෑ. සර් ඔය ටික ලියා ගන්නද? එපා බුද්ධුවම්මේ මේවා ලියලා පාඩම් කරන්නවත් ලියන්නවත් එපා. මේවා දෙයක් තියෙනවා කියලා දැනගන්න. මම ඒකයි කිව්වේ හොල්මන් කියලා જાතියක් තියෙනවා කියලා කතා වෙනවා මිනිස්සු. හරි එහෙමද කියලා හිතාගන්න එච්චරයි. ඊතරින් එහා ගවේෂණය අවශ්‍ය නැහැ අපිට. නේ? කවදා හරි දවසක ඉස්සරහට මුණ ගැහුනොත් අපි බලමු. Excuse me sir. ඔව්. සර් ඔය අන්තිම ලයින් එකේ මේ ඒ අකුරම තියෙනවනේ. ඔව් එහෙම තියෙන්න පුළුවන්. අන්තිම ලයින් එකේ නෙවෙයි අර උඩ ලයින් එකෙත් තියෙන. P අකුර තියෙනවා, B අකුර තියෙනවා, T, D, K, G, S, Z, V, F ඒවා තියෙනවා. ඒවා එහෙම තියෙන දේවල් තියෙනවා. නෑ කියන්නේ මම. එහෙමත් තියෙන ඒවට ස්වරූප. ඒවා එහෙමම තියෙන අර මං උදාහරණ දෙකක් දුන්නේ. P අකුරයි S අකුරයිනේ මං දුන්නේ නේ. ඒ දෙකයි දුන්නේ මම අර අනිත් ඒවා මට හදාගන්න බැරි වුණා. ඒවා හදාගන්න පොඩක් අමුතු වචන ටික හොයන්න තිබුණා මට ඒක. ඉන්න මං එච්චර හිතුවේ නෑ. අර දැන් තියෙනවා. අර බලන්න ඔය තියෙනවා පුතේ කතා ගොඩක් දිප්තෝන්ස් කියලා තියෙනවා. ඒවා විශාල කතා. දිප්තෝන්ස් කියන අකුරු දෙකක් අර බලන්න අර දෙවෙනි කොටුව අමුතු කොටුවක් තියෙනවා. ඒවා ගැන වැඩි මේමයි අර අධ්‍යයනය කිරීම එපා කියන්නේ නෑ මම. ඔයගොල්ලන්ගේ සොයා බැලීම. නමුත් අනියෝ මේක මට තේරුන්නේ නැහැ නේ කියලා කලබල වෙන්න බය වෙන්න දෙයක් නැහැ. හොඳේ සාමාන්‍ය පෙළ ළමයි දැන් ලියන අය දන්නේවත් නැතුව ඉතින් මේ වගේ. කී දෙනයිද දන්නේ? නේ?
ඉතින් ඕගොල්ලන්ටත් කවුරුත් මේවා කියන එකක් නෑ පුතේ ආයේ සාමාන්‍ය පෙළ වෙනකම් මං කිව්වා මිසක් මේවා දෙයක් තියෙනවා කියලාවත්. නමුත් දැනගෙන යන්න ඕනි මේවා දන්නේ නැතුව යනවා කියන්නේ මහා පාපයක්. හරි. එහෙනම් අපි පොඩි සින්දුවක් කාලයි මූදේ පාන්දරනේ. සින්දුවක් කියලා හිතෙනවනේ. කියන්නේ සිම්පල් අකුරු වලින් විතරද? Hi, I'm Yvette, a facilitator at the Rollins Center for Language and Literacy. You probably already know the English language has very distinct sounds, or phonemes, that we combine in different ways to make words. In this video, we are going to demonstrate how to pronounce each of the individual phonemes. Often, we accidentally add an extra or schwa sound to the end of consonants. If students hear this and imitate it, it may then be reflected in later reading and writing tasks. To prevent this, it is important to produce only the phoneme itself without any additional sounds. An example of this is the sound p. Sometimes when teachers are trying to emphasize or isolate a phoneme, they say p. Instead, focus on producing just the phoneme itself. We'll start with the consonant phonemes. You'll see the associated letter or දැන් ඒක තේරුණානේ එතන. දැන් අපි p අකුර ලියලා p කියලා කියන නෑ. බලන්නේ ශබ්ද වෙනටි p කියලා කිව්වොත් ඒක වැරදි කියන එකයි යා කියන්නේ. නේ? ශබ්දය. ඒකේ එන ශබ්දය. එතකොට අර දෙමළ උගන්වද්දී අපි ඒ කට්ටිය උගන්වන්නේ. නේද? ඉගෙන ගන්න සමහර විට උගන්වනවා කිව්වම දැන් අපි මෙහෙම දෙමළ ඉගෙන ගත්තොත් වැරදි. මම හිතන සිංහලෙන්නුත් එහෙම තමයි. දැන් සිංහල උගන්වනවා කියමුකෝ. අපි සිංහල ඉගෙනකොට අයන්න ලියලා අයන්න ආයන්න එහෙම කිව්වොත් ඒක වැරදි. අයන්න අල්මයන්න මායන්න අම්මා. එහෙ කොහමද? අයන්න අල්මයන්න මායන්න අම්මා වෙන්න බෑ. අයන්න අල්මයන්න මාය අන්නෝම අක්කර කියන්න ඕනේ. වැරදි. මං කියන එක පැහැදිලිද පුතේ? ආනා උම්මන්න මාවන්න කියනට ආනම්මන්න මානා කියලා මොකක් කර කියන්නේ. එහෙම බෑ. ඒතර සිංහලෙන් හෝ දෙමළෙන් ඉංග්‍රීසියෙන් ශබ්දය කියන්න ඕනේ. ම ම න ත උත්ත තාවන්නා ඉත්තන්නා ඔහොම කිව්වොත් එහෙම බඩුම තමයි එතකොට. ඉතින් එහෙම පුරුදු වෙන්න හොඳ නැහැ. කාටවත් කියලා දෙන්නවත් එපා. ඒ වගේ ම ඒක තමයි මෙයා කියන්නේ. p අකුරට p කියලා කියන්න එපා. ඒකයි කියන්නේ. හොඳට තේරුම් ගන්න. letter combination, also known as a grapheme, on the screen as I say the sound. Ready? Here we go. B as in banana. D as in dinosaur. As in දැන් කෙල්ලෝ ටික අනේ මාර ලස්සන තොලක් නේ බලන්නකො ලිප්ස්ටික් ගාලා කොච්චර ලස්සනද යා කියලා ඕවා බල බල ඉන්න බෑ හොඳේ ශබ්දේ දිහා අහන්න ඕනි තේරුණා නේද ශබ්දේ දිහා අහන්න ඕනි බලන්නකො අර දත් දෙක නිකන් ලෑනාගේ දත් දෙක වගේ තියෙන වෙනම පැනලානේ ශබ්ද අහන්න දැන් යා කිව්වා ග්‍රැෆීම් කියලා වචනයක් ග්‍රැෆීම් කියන්නේ පුතේ මේ පේන දෙයි ලිව්වොත් එක ග්‍රැෆීම් ඇව්වොත් එක ෆොනීම් හොඳට මතක තියාගන්න ෆොනීම් එකක් ග්‍රැෆීම් වෙනකොට තමයි අර ඉරි කැලේ දෙයක් දාන්න. ඒතර ග්‍රැෆීම් එකක් කියලා කියන්නේ අපි ලියනකොට මම කියන එක පැහැදිලිද? ඇහෙනකොට තමයි ඒක ෆොනීම්. ලිව්වාම ඇත්තටම මේක ෆොනීම් කියන්න හොඳ නැහැ. ඒක ඇවිල්ලා ග්‍රැෆීම්. නමුත් එච්චර ගැඹුරට ඕනේ නැහැ. එයා කිව්වා ඉන්න මම කියන්න. හොඳට දැන් පුතේ ඇහුම්කන් දෙන්න ශබ්දය. fish. G as in guitar. As in hand. දැන් ගෑන් ළමයා ලස්සනයි කියලා ගෑන් ළමයා දිහා බැලුවට පකවන්න පොඩ්ඩක් චුට්ටක් අකුරු දෙකකට විතර බලලා දැන් ගෑන් ළමයා අපිට වැඩක් නැහැ. අපිට ඕනේ අර අකුර ඒකට උදාහරණයේ ශබ්දය ඇවුනම ඇති හොඳේ. දැන් කෙල්ල දිහා බලන්න එපා කවුරුත්. As in jelly. As in car. As in leaf. As in Monday. As in nail. As in the end of the word sing. As in pumpkin. As in rain. As in sun. As in the middle of treasure. As in turtle. As in volcano. As in watch. As in yo-yo.
as in zip. Some graphemes, such as Q and X, are composed of two phonemes. For example, Q makes the sound, and X makes the x sound. The next phonemes are considered to be digraphs, where two letters make one sound. Ch, as in child. Sh, as in shoes. As in the middle of mother. As in third. Make sure students hear you pronounce phonemes correctly. You're modeling the language that they need to independently decode and write words. Just like the consonants, the English language has a wide variety of vowel ඒ වගේ ගොඩක් තියෙනවා පුතේ මම ඒකට කාලේ ගන්න phonemes. නැහැ As in the middle sound in book. Ow as in the final sound in cow. Oi as in the final sound in boy. There are also R-controlled vowels. Make sure that your students hear you model. right දැන් අපි යන් පාඩමට morphemes එහෙනම් phonemes ඉවරයි හොඳේ phonemes ඉවරයි එතකොට phoneme මේවා වැදගත් morphemes අපිට වැදගත් morphemes කියන්නේ phoneme වලින් ඊළඟ කොටස phoneme වලින් ඊළඟ කොටස තමයි අපි morpheme කියලා කියන්නේ මේවා ගැන ගැඹුරට අධ්‍යයනය කරන්න හදන්නේ දැන් අර දැන් මීට කලින් කරපු ඒවට වඩා මීට කලින් පන්තියේ කළාට වඩා පොඩි වෙනසක් ඇතයි කියලා හිතනවා මේ වෙනකොට. විහංගා හිටියා නේද විහංගා පන්තිය කලින් විහංගා ඇහෙනවද විහංගට? ඔව් ඊට වඩා වෙනස්ද මොනවාරි අලුතෙන් ඉගෙන ගත්තද? දැන් අපි මේම ශබ්ද ගැනීම කිව්වේ නෑ නේද පන්තියේදී? නෑ එහෙනම් මේවා අලුත් දේවල්. මේවා වැඩිපුර එකතු කරන්න දැනුමට. එතකොට morphemes කියන්නේ මොකක්ද? කියලා බලමු අපි. morphemes කියන්නේ මොකක්ද කියන එක මම පැහැදිලි කරන්න කලින් උදාහරණයක් දෙන්න. මේ pen කියන වචනේ ගත්තයින් පස්සේ පුතේ මේ pen කියන වචනේ ගත්තයින් පස්සේ මේ pen එක ඇතුලේ phonemes තුනක් තියෙනවා. ඒක වෙනම කතාවක්. p අකුරට එක phoneme එක, e අකුරට එකක්, n අකුරට එම phonemes තුනක් තියෙනවා. ශබ්ද තුනක් තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක මම දැන් කතා කරන්නේ. නමුත් මේකේ තියෙන එක morpheme එක. pen කියන්නේ එක morpheme එකක් මතක තියාගන්න. මොකක්ද කියලා බලන්න පුළුවන් තේරුම් ගනි තව පොඩ්ඩක් යනවා. ඊළඟට අපි pens මේ pens එකේ බලන්න අපිට කඩා ගන්න පුළුවන් pen plus s කියලා. එතකොට මම කියනවා මෙතන morpheme දෙකක් තියෙනවා. එතකොට මෙතන morpheme දෙකක් තියෙනවා. pens. හරිනේ? දැන් ඒවා ලියන්න ඕනේ නැහැ. මේ මොකද්ද මේ? දැන් දෙන්නේ පරක් වෙලා යා. පොඩ්ඩක්. හරි අපි cook කියන වචනේ ගමු. එතන එක morpheme එකක් තියෙනවා. cooking ගන්න. කඩා ගන්න පුළුවන් අපිට. කීයක් තියෙනවද morpheme? දෙකක් තියෙනවා. cooks ගන්න. කඩා ගන්න. කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. cook ගන්න. කඩා ගන්න. කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතකොට මේ හැම එකක්ම morpheme තමයි. මේ හැම එකක්ම morpheme තමයි. තේරුණාද? මේ හැම එකක්ම morpheme තමයි. තේරුණාද? තේරුම් ගන්න. මොනවාරි ගැටලු තියෙනවද? හරි? මේ ඔක්කොම morpheme. ලියන්න ඕනේ නැහැ මේවා හොඳේ. දැන් හිතා ගන්න පුළුවන් පොඩි අමුත්තක් තියෙනවා කියලා. දැන් cook කියන එකේ phonemes ගොඩක් තියෙන්න පුළුවන් පුතේ. C අකුරට එක phoneme එකක්, double O වලට එක phoneme එකක්, K වලට එක phoneme එකක්, phoneme තුනක් තියෙනවා එතන. ing කියන එකට එක phoneme එකයි එන්නේ. ing කියන ing එකට එක ing එකට එක phoneme එකක් දාලා ඇති. දැක්කා මම පෙන්නුවා. එතකොට අකුරු 1 2 3 4 5 6යි 7ක් තියෙනවා. අකුරු 7ක් තියෙනවා. හැබැයි morpheme 2යි phoneme 1 2 3 4ක් තියෙනවා. බලන්නකෝ ඒක වෙනස. දැන් ඒ වගේ ගවේෂණය කරන්න පුළුවන් වෙනවා.
cooks කියන එක ගත්තොත් phoneme තියෙනවා s අකුරට එකයි c අකුරට එකයි double o වලට එකයි k වලට එකයි. එතකොට 1 2 3 4ක් තියෙනවා. phonemes morpheme දෙකයි අකුරු පහයි. අන්න වෙනස බතා. හරිනේ. සමහර විට එක අකුරකට එක phoneme එකක් තියෙනවා. අකුරු දෙකට එක phoneme එකක් තියෙනවා. ඒ වගේ. හරි. එතකොට මේවා තමයි phoneme කියන්නේ. පොඩි අදහසක් එන්නේ නැතිද? මේවා කතා කරන්නේ. හරිනේ. දැන් cook කියන එක මීට වඩා කූ කියලා බෙදන්න පුළුවන්ද? බෑ. කූ අක් වෙනම ඉක් වෙනම නැත්නම් කෝ වෙනම ඕකේ වෙනම තේරුමක් තියනවනේ කෝ ඕකේ ing එම් පුළුවන්ද? බෑ. cook එකයි කෝ එකයි ඕකේ අතර සම්බන්ධයක් නැහැ. ඉතින් එහෙම කඩන්න බෑ. එහෙම කඩන්න බෑ. හරි. හරි. මොකද්ද morpheme එකක් කියන්නේ? දැන් තමයි නිදා ඉඳලා කීප දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. morpheme එකක් කියන්නේ මොකක්ද? දැන් මාතෘකාව දාගන්න. morpheme. කාරණා කීපයක් කියනවා. කවුද මේ කාරණා අතර සිංහලෙන් මතක් කරන්නේ මට ඇවිල්ලා? දැන් කලින් ටානියා කිව්වා ලස්සනට. වෙන කවුරු හරි එන්න පුතාලා? කවුරු හරි එන්න පුතේ? තේරුමක් තියෙන කුඩාම කොටස ලස්සනට කියන හයියෙන්. ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ වචනයක තේරුමක් තිබෙන කුඩාම කොටස වචනයක් කියන එක ඕනේ. ඉංග්‍රීසි භාෂාවේ ඇති තේරුමක් ඇති කුඩාම කොටස morpheme වේ. කලින් එකයි මේක අතර වෙනස මොකද්ද පුතේ? ඔය කියන පුතා කියන්නේ. phoneme එකයි මේක අතර වෙනස මොකද්ද? ෆනීම් එකක් කියන්නේ ශබ්දයක් ෆනීම්ස් එකක් කියන්නේ තේරුමක් phonemes එකක් කියන්නේ ශබ්දයක් morpheme එකක් කියන්නේ phoneme එකක් කියන්නේ ශබ්දයක් morpheme එකක් කියන්නේ තේරුමක් නේ. තේරුමක් තියෙන. ඔව් වචනයක් හැදෙන්න නම් morpheme කීයක් තියෙන්න ඕනේද පුතේ අඩුම තරමේ? දෙකක් දෙකක් ඕනේ. එකක් එකක් තියෙනවා. එක morpheme එකක්වත් නැතුව වචනයක් හදන්න බෑ. phoneme එකක් තියාගෙන වචනයක් හදන්න බෑ. එහෙම හදනවා නම් ඒක ඔටෝ morpheme එකක් බවට පත් වෙනවා. එතකොට යාට තේරුමක් එනවනේ. එහෙනම් පුතාලා අලුතෙන් එකතු වෙච්ච අය ලියා ගන්න වෙනවා. භාෂාවේ ඇති කුඩාම කොටස ඉංග්‍රීසි භාෂාවේ ඇති කුඩාම කොටස morpheme වේ. මෙතන ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ තේරුම. ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ තේරුම. තේරුම තමයි වැදගත්. වචනයක් සෑදීමට අවම වශයෙන් එක morpheme එකක්වත් තිබිය යුතුය. හරි? right. morphemes. right. දැන් අපි පොඩ්ඩක් බලමු. සත්‍රුවන් පුතා. සත්‍රුවන් නේද? සත්‍රුවන් ස්විච් ඔන් කරන්න පුළුවන්ද මයික් එක? කලින් එක චුට්ටක් හයි දාන්න වෙයි. I see. මං කියන්න මං අර කිව්වේ පැන්නොත් බෑ. මං කියන්න. කවුද වියංගද කලින් කිව්වේ වියංගා? ඔව් සර් කියන්න ආපු අර පුතාට. පුතා ඉංග්‍රීසි එකද ඉල්ලන්නේ? ඔව් සර්. ඉංග්‍රීසි එක මං කියන්න smallest unit in English language. smallest unit with meaning in English language. අනිත් එක meaning අනිත් එක at least one morpheme එච්චරයි. අවම වශයෙන් එක morpheme එකක් තිබිය යුතුයි එච්චරයි. හරි හොඳයි. සත්‍රුවන් පුතාට ඇහෙනවද මාව? කවුද මේ සත්‍රුවන් කියන්නේ? අලුතෙන් ආපු පුතෙක්ද? සත්‍රුවන් කතා කරන්න පුළුවන්ද? ඔයා බොරු අංකයක් දාගෙන තිබුණේ. එහෙමද? මට මතක හැටියට 153ක් කියලා අංකයක් නෑ පුතා. කවුද මේ සත්‍රුවන්? සත්‍රුවන්ට කතා කරන්න පුළුවන්ද? හරි අපි ආව අයින් කරමු. සත්‍රුවන් ඇහෙනවද මාව?
සත්රුවන් ඇහෙනවද මාව සත්රුවන්? ඔව් සර්. 153 කියලා අංකයක් තිබුණා ටියුට් එකේ කතා කරනවා කව ඔව් සර්. කොහෙන්ද ගත්තේ? ජයමගේ විදුසරේ. 153 ඔව් සර්. ඕ පෙන්නන්න මට ටියුට් එක. මට ටියුට් එක පෙන්නන්න වීඩියෝ කොන් කරලා. එකසිය 53ක් ගැහුවා මෙයා. ඒ 153ද? කොහෙද බැලුවොත් කොතනද? එතන තියෙනවද 153ක්ද? හරි. කො පොඩ්ඩක් සත්‍රුවන්ව බලමු අපි. ගොඩක් කල්නේ දැකලා. කො සත්‍රුවන්ව බලමු. බය වෙන්න වාඩි වෙන්න. අයියෝ. ඇයි බය වෙන්නේ? හරි. 100 මොකක් කරේ අංකේ අවුලක්. හරි කවන්නේ. අපි කාලය යනවා. හරි මේ චංචලාට ඇහෙනවද මාව? චංචලා. yes sir. ඕකේ චංචලා. මේ බුක්ස් කියන එක බෙදන්න පුළුවන්ද ඔයාලට ඉක්මනට? කැලි වලට. okay sir. ඔව් කියන්න පුතේ. book and s book and s. එතන මර්ෆිම් කීයක් තියෙනවද පුතේ මෙතන? දෙකක් තියෙනවා. කියන්න පුතේ trees බෙදන්න පුළුවන්ද ඔයාලට? okay sir. ඔව් බෙදන්න. trees and s tree and s මර්ෆිම්ස් කීයද පුතේ? දෙකයි. හරි. unkind un and kind and kind මර්ෆිම් කීයද? දෙකයි. අන්න නෝට් එක නැති ළමයි ලියා ගන්න. බුක්ස් කියන වචනේ දාලා අන්න එම ඉරක් අඳින්න වරාන් තුල දාන්න 2යි. ආය මෙම බෙන් කරලා ලියන්න. trees කියන එක ලියන්න මෙම ඉරක් අඳින්න වරාන් තුල දාන්න 2යි. unkind කියන එක දාන්න මෙන්න වරාන් තුල දාන්න 2යි. මෙම බෙදලා ලියා ගන්න ඉක්මනට පුතාලා. අපි අද ෆොනීම්ස් මේ පළවෙනි කොටස ඉවර කරමු පුතේ. sir phonemes ලියද්දි simple අකුරු වලින් විතරද ලියන්න පුළුවන්? ෆොනීම්ස්ද? ඔව් sir. ඔව් පුතේ සාමාන්‍ය කැපිටල් අකුරු ගැන කතා කරන්නේ නැහැ අපි ෆොනීම්ස් වලදී. හරි. තව ලියන අය ඉන්නවනම් කියන්න පුතේ. වෙලා ඕනේ නැහැ නේ එච්චර. anyone writing? okay lazy. treat books ඒවා වෙන් කරන එක lazy නේ. 2යි ඔක්කොම ඈ. අපි ඔන්න teachers වෙන් කරනවා. අපි යනවා තව පොඩ ඉස්සරහට. මේකලා ඇහෙනවද මේකලා? can you hear me මේකලා? yes sir. okay මේකලා. teachers වෙන් කරන්න පුළුවන්ද මේකලාට? teach es
teach plus es ලියනකොටම ලියා ගන්න අනිත් දරුවෝ teacher teach er පුතේ t කියන එක බෙදන්න බැරිද මෙන්න මෙහෙම බෑස ඇයි ඒ? teach අයිත ඒකයි අතර සම්බන්ධයක් සම්බන්ධයක් නැහැ very good අන්න උත්තරේ එහෙනම් කොහොමද බෙදුවේ t er er how many morphemes දෙකයි 2 yeah teach ers teach ers how many morpheme 3 3 morphemes ඔන්න පුතාලා මේකත් ලියා ගන්න very good මේක කළා thank you very much මේකත් ලියා ගන්න අනිත් දරුවෝ පරන්තුල දාගන්න morphemes 3යි 2යි 1යි කියනවා දාගන්න හරි මතක තියාගන්න teachers teacher teachers නේ හරි right කවුද එන්නේ තව එක්කෙනෙක්ගේ උදව්වක් කරගෙන අපි වෙන් කරගෙන යන් moksha can you hear me moksha moksha signal ප්‍රශ්නයක්ද mokshaට Danulya 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 Gayani Gayani Jananya ඉක්මනට නවින්දි නවින්දි කෙල්ල අපේ නවින්දි sir අන්න හොඳයි නවින්දි ඔන් කරගන්න නවින්දි නවින්දි sir usually බෙදන්න පුළුවන්ද පුළුවන් sir කියන්න පුතේ use ඔව් full ඔව් full කියනකොට fu double l ද fu l ද fuel useful එතකොට morpheme කීයද පුතේ තුනයි 3යි තුනයි හරි 3යි morpheme 3යි කියන්න පුතේ im ant එමද නෑ නෑ ඇයි ඒක ඒක තනි වචන ඇයි ant කියන්නේ කූඹියා පෝට් කියන්නේ වරාය. ඒතර ඉම්පෝටන්ට් කියන්නේ වැදගත්. වැදගත් කියන වචනේට කූඹියයි වරායයි සම්බන්ධයක් නෑ. ඉතින් ඒක තනි වචනයක්. ඒක ඊට වඩා බෙදන්න පුළුවන්ද නවින්දි? බෑ. one morpheme. English. ඒක නෑ සර් ඇයි මෙහෙම බෙදන්න බැරිද පුතේ? බෑනේ. එම් බෙදන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි කියන එකත් තනි morpheme එකක්. හරි නවිදි. thank you very much. ඉංග්‍රීසි කියන එකත් තනි morpheme එකක් පුතේ. මෙන්න මේවයි තියෙන්න ඕනේ. එතන morpheme එකයි තියෙන්නේ. එතන important කියන එක morpheme එකයි.
හරි මෙයා පොඩ ඉක්මනට ලියමු පුතේ කාලනාස්ති කරන්න ඕනේ නැහැ හරි සර්. එතකොට මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා සමහර වචනවල මර්ෆිම් කඩන්න බෑ ඒවා උපතින්ම මර්ෆිම් එකක් ඇටියට උපතයක් ලබලා තියෙන්නේ බොහෝ වචන එහෙම තමයි තනියම ඒගොල්ලෝ උපතින්ම තනි මර්ෆිම් එකක් ඇටියට එනවා අපි අර කොටස් එකතු කරලා තමයි තියෙන්නේ එකතු කිරීම ගැන තමයි ඉගෙන ගන්න අපිනේ අපරක් දෙන්න charge එක right එමනේ ඉතින් අපි ඒ ගැන තව ඉස්සරහට කතා කරමු right morphemes පුතේ අපි මෙන්න මේක වැදගත් අපි morphemes වර්ග දෙකකට වෙන් කළා morphemes වර්ග දෙකකට වෙන් කළා පුතේ එක morpheme එකකට අපි කිව්වා free morpheme කියලා නිදහස් යා නිදහස් අනිත් morpheme එකට අපි කියනවා bound morpheme කියලා මේවා මතක තියාගන්න විභාගයට ඕනි ඔන්ලයින් එක්සෑම් එකක් තියෙනවා අනිවාර්යෙන් දෙමව්පියත් එක්ක කතා කරන්න වෙනවා එතකොට මේවා පාඩම් කරලා නැත්තම්. ඒතර morphemes වර්ග කීයද කියලා කිව්වම් පස්සේ කියන්න පුළුවන් වෙන්න ඕනි morpheme වර්ග දෙකයි free morpheme bound morpheme. පුතේ මේ bound morpheme එකට තව නමක් තියෙනවා මම දැම්මේ නැහැ affixes කියලා. දාගන්න එකත් affixes කියලා. දැන් කටුවට ලියාගෙන යන්න මම කියනකොටම. එතකොට morpheme වර්ග දෙකක් තියෙනවා free morpheme bound morpheme. bound morpheme එකට තව නමක් අපි කියනවා affixes කියලා. affixes කියලා. free morpheme කියන්නේ තනියෙන් වැඩ කරන්න පුළුවන්. bound morpheme කියන්නේ තනියෙන් වැඩ කරන්න බෑ. බලන්න bound කියන වචනේ. bound කියන වචනේ නිෂ්පාදනය වෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන පුතේ bind කියන වචනේ. bind bound bound. bind bound bound. තේරුණානේ? bind bound bound. බයින් කියන එක ගැට ගසනවා කියන එකනේ තේරුම. එතකොට බවුන්ඩ් කියන එකෙත් ගැට ගැසුණු එකට එකක් ඇඹරුණු නේද? ඇලී ගැලී ඉන්න බවුන්ඩ් කියන්නේ ඇලී ගැලී ඉන්න බයින්ඩ් එකෙන් ආපු බයින්ඩින් කම්බි මං කියලා තියෙනවා. බයින්ඩ් ගම් මේ ඔක්කොම සම්බන්ධ කරනවා කෙනෙක් කියන්නේ. ඒක අලවනවා හරි ගැට ගහනවා. ඒතකොට ඒකින් ආපු නාම විශේෂණය තමයි බවුන්ඩ්. එතකොට ෆ්‍රී එකයි බවුන්ඩ් එකයි අතර වෙනසක් තියෙනවා. එහෙමත් තේරුම් නැත්නම් මම මෙහෙම කියන්නම්. දැන් අවුරුදු සාමාන්‍ය 20න් පස්සේ කෙල්ලෝ. දැන් ඊට කලින් කෙල්ලොත් එහෙම තමයි මං කියන් හරියට පිළිවෙලකට කියන්නේ. අර විශ්වවිද්‍යාලයට එම ගියාන් පස්සේ කෙල්ලෙක් නිදහස්. එයාට ඕනි තැනකට නිදහස යන්න පුළුවන්. එයාව ආරක්ෂා කරන්න ඕනේ ඒක වෙනම දෙයක්. නේද? අර මෝඩකම් කරගන්න හොඳ නැහැ. මේ අර අපි දැක්කේ ටීවී වල මෝඩකම් කරගන්න ගෑන් ළමයි ඉන්නේ නේද? එහෙම නෙවෙයි මං කියන්නේ තමන් නිදහස් තමන්ට ලෝකෙ වටේ යන්න පුළුවන් රට වටේ යන්න පුළුවන් ගම වටේ යන්න පුළුවන් අපිවට අපිව ආරක්ෂා කරන්න පුළුවන් අපි වැරදි තැනකට යන්නේ නැහැ ඒ ඉන්නනේ අර සුද්දොන්ට මේ නිදහස දීලා තියෙන්නේ මං කියලා තියෙනවනේ දැනුත් මගේ යාළුවෝ කතා කරනවා අවුරුදු 21කින් ඒගොල්ලන් ලෝකෙ වටේ ගිහිල්ලා ආපු ළමයි කෙල්ලෝ දැන් අපි අවුරුදු 21 රත්නපුරේ ගිහිල්ලා එන්නම් අම්මේ කිව්වම අම්මා බලනවා මොකක්ද දන්නේ නැහැ මේක රත්නපුරේ යන්නේ එකපාරටම පොඩ්ඩක් හොයලා බලන්න ඕනි කියලා එක බස් එකේ නගලා ඊළඟ බස් එකේ අම්මා පස්සේ එනවා. එහෙම වෙලා තියෙන අපේ සමාජෙ. නමුත් එහෙම නැහැ ඒකෙල්ල නිදාස් 18න් පස්සේ ඒගොල්ලන් නිදාස නිවැරදි විදියට භුක්ති විඳින. ඉතින් කොහොමරි නිදාස්. කෙල්ල විතර නෙමෙයි කොල්ලොත් එමයනේ නිදාස්. අම්මේ මලගෙදරට යනවා ගිහිල්ලා වරෙන් පුතේ කියලා සද්ද නොකර ඉන්න. නිදාස්. නිදාසේ තනියම කටයුතු කරන්න පුළුවන් අයට අපි ෆ්‍රී මර්ෆිම් කියනවා. දැන් මෙතන ඉන්නේ වචන කියලා හිතාගන්න. එතකොට නිදහසේ තනියෙන් කටයුතු කරන්න පුළුවන් අයට අපි කියනවා ෆ්‍රී මර්ෆිම් කියලා. හැබැයි දෙන්නම බැඳපු දවසේ යන්න බලන්න කකුල් මාට්ටු දාලා තියෙන්නේ. කකුල් විලංගු දාලා තියෙන්නේ. චේන්ස් නේ. හෑන්ඩ් කෆ් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේක නා ලෙග් කෆ් එකක් නේ. දාලා තියෙන්නේ. මලගෙදරක් තියෙනවා කිව්වා උඹ කොයිද යන්නේ තනියම මාත් වෙනවා යන්කෝ බලන්න කොයිද මලගේ කියලා පස්සේම එනවා බැඳපු දවසේ පස්සේ නැත්නම් යන්න දෙන්නේ නැහැ හිම ආයේ හොයන්න ඕනේ දැන් ඇති ඔය ගිය මලගෙවල් ඉඳන් ගෙදරට වෙලා ගියා අර කෙල්ල ගියත් එමයයි කොල්ල ගියත් එමයයි එතකොට දෙන්නම නිදහස් නෑ එතකොට එක්කෙනෙක් යනකොට අනිත් එකාගේ එල්ලිලා යන්න තියෙනවා තනියෙන් යන්න වෙන්නේ නෑ අන්න බවුන්ඩ් මර්ෆිම් දැන් තේරෙනවද ෆ්‍රී මර්ෆිම් තනි කලාවේ උද කලාවේ Tamanට ඕනි මල් ගූල් ගෙවල් මල්ල ගෙවල් සෝනට උනත් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේකේම බෑ පස්සේම එල්ලිලා ඉන්න ඕනේ. කාගෙන් හරි එල්ලිලා යන්න ඕනේ.
එහෙනම් බවුන්ඩ් මෝෆිම් කියන්නේ කාගෙන් හරි එල්ලිලා යන්න ඕනි එක්කෙනෙක්. ෆ්‍රී මෝෆිම් කියන්නේ එහෙම නෙවෙයි. යාට තනියෙන් වැඩ කරන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න පුතාලා මේ චිත්‍ර අඳින්න එපා. මර්ෆිම්ස් කියන එක දෙකට බෙදලා ෆ්‍රී මර්ෆිම් බවුන්ඩ් මර්ෆිම් කියලා දාගන්න. චිත්‍ර අඳින්න ලෑස්ති වෙන්න එපා දැන්. සර් ඉස්සෙල්ල නෝට් එකේ ඕවා තියෙනවනේ ආයෙ ලියන්න ඕනිද? ඕ තියෙනවා නම් ලියන්න එපා. තියෙනවා නම් ලියන්න එපා. වෙනස් දෙයක් ආවොත් ලියාගන්න. හරි. එතකොට අපි මර්ෆිම් එක දෙකට බෙදුවා ෆ්‍රී මර්ෆිම් බවුන්ඩ් මර්ෆිම් කියලා. දැන් අපි උදාහරණයක් බැලුවොත් බුක්ස් කියන එක දෙකට කඩන අපි උදාහරණයක් කතා කරන්න ගමු කාවාරි පොඩ්ඩක්. සහයෝගයට ගත්තොත් හොඳයි නේද? මෙත්මල් පී මොකද පී දීවද පූ දීවද මොකක්ද තියෙන්නේ සින්දුවක් කියන සුපිරි සින්දුව මෙත්මා හේෂානි රශ්මිලා maybe අලුත් නමක් මට හේෂානි රශ්මිලා ඉන්නවද පුතා? Yes sir. Okay very good පුතා. හේෂානි බුක්ස් කියන එක බෙදන්න පුළුවන්ද හේෂානිට? පුළුවන් sir. බෙදන්න පුතේ. Books S. book S. දැන් ඔයා හිතන විදිහට මේකෙන් තනියෙන් පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනා කවුද? තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරලා තියෙනවා මීට කලින්. කාවද? Book. book and this is my book, your book, new book කියලා කියනවා අපි නේ. නමුත් S අකුර කොහරි කියලා දෙනවද? ස් කියලා දෙනවද? ස් කියලා කතා කරලා දෙනවා නේද? මේ ඒ වෙන S එකක්. මේ S නෙවෙයි නේද? නැත්තම් සමහර ඉතින් ණයෙක්ද වන්දා නේද කියලා හිතයි. එහෙනම් ඒව S පාවිච්චි කරනවද පුතේ අපි? No, we don't use. එතකොට කවුද මේකේ ෆ්‍රී මර්ෆිම් කවුද මේකේ බවුන්ඩ් මර්ෆිම්? කාගෙන් හරි එල්ලිලා යන්න ඕනි කවුද තනියෙන් යන්න පුළුවන් එක්කෙනා කවුද? Free Perfume book. Bound Perfume books. බවුන්ඩ් මර්ෆිම් බුක්ස් නෙවෙයි. හරියට තේරුම් ගන්න ඕනේ. බවුන්ඩ් මර්ෆිම් එක S. හරිද පුතේ? හරි sir. දෙන්නම එකතු වුණායින් පස්සේ නෙමෙයි අර තනි පුද්ගලයා හැටියට ගන්න ඕනි. හරිද? හරි. right school බෙදන්න පුතා. බෑ sir. බෑ ස්කූල් බෙදන්න බෑ. එතකොට මේකේ ෆ්‍රී මර්ෆිම් කවුද බවුන්ඩ් මර්ෆිම් කවුද? එක්ක මෙයා ෆ්‍රී මර්ෆිම්ද බවුන්ඩ් මර්ෆිම්ද? Free Perfume. ෆ්‍රී මර්ෆිම්. මෙයාට බවුන්ඩ් මර්ෆිම් එකක් තියෙනවද? No. ඕනනම් අපිට එකතු කරන්න පුළුවන්ද? පුළුවන්. මොන වගේ එකක්ද එකතු කරන්න පුළුවන්? S. S අකුරක් දාන්න පුළුවන් නේ. ස්කූලින් කියලා ing දාන්නත් පුළුවන් පුතේ. පාසල් යනවා කියලා කියන්නේ ස්කූලින්. එහෙම පොදුවෙන් I am schooling මම වැඩ කරන්නේ I am schooling now. එහෙම කියන්න පුළුවන්. එතකොට අන්න ෆ්‍රී මර්ෆිම් බවුන්ඩ් මර්ෆිම් එකට යම් උදාහරණයක් යම් අදහසක් ගැනීම සඳහා පාවිච්චි කරනවා. හරි හොඳයි. ෆ්‍රී මර්ෆිම් බවුන්ඩ්. පුතා ඔයාම කියන්නේ cooked බෙදන්න පුළුවන්. Yes. ඔව් බෙදන්න. Cook ED. cook ed. කවුද ෆ්‍රී මර්ෆිම් කවුද බවුන්ඩ් මර්ෆිම්? Free Perfume cook. Bound Perfume ED. අන්න usefully පුතාලා මේ උදාහරණ දෙක ලියා ගන්න පැත්තකින් ලියලා cook free perfume ed bound perfume කියලා දාලා තියාගන්න. පුතා කියන්න. Use fully. Free Perfume. Use bound perfume fully. use එක free perfume තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්. full එකයි ly එකයි bound perfume. පුතා හිතන්න ඕනේ use full ly එකතු කරලා usefully කියන එක bound perfume නෙවෙයි. තේරුණාද පුතේ? ඔව් sir. මෙයාට තව නමක් කිව්වා මොනකටද මේ කට්ටියට? මේ ඩම් පාටෙන් ඉන්න අයට තව නමක් තියෙනවා. මොකද්ද? affix. affix AFFIX කියලා කියනවා. හරි පුතා හොඳයි. very good nice. හොඳට පැහැදිලිව කතා කළා. I'm so happy. ලියලා තියාගන්න පුතේ ලියලා තියාගන්න. තව විනාඩි 50ක් 40ක් තියෙනවා අපිට පුළුවන් ඊළඟ කොටස ඉවර කරගන්න.
හරි සර්. හරි. right. right දැන් බලන්න cooking දෙකට වැදුවා cook ing එතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කොයිකද free morpheme කොයිකද bound morpheme කියලා නේ. එවනේ. එම හිතා ගන්න පුළුවන්. ජනුදි සෙනුපමා. switch on your mic ජනුදි. ජනුදි. ඔව් සර්. okay. පුතේ cook ing බෙදුවොත් කොහමද වුනේ cook ing. එතකොට කොයිකද free morpheme කොයිකද bound morpheme? cook free morpheme ing bound morpheme. okay. played බෙදන්න පුතා. play ed. කොයිකද free morpheme කොයිකද bound morpheme? play free morpheme ed bound morpheme. very good my dear girl. usefully බෙදන්න ආපහු. use fully. full කියන්න අකුරු මොනවාද? ful double l එම නෙවෙයි. ඔව් free morpheme bound morpheme කියන්නේ use free morpheme fully bound morpheme. හරි හරි very good. ඒතර ඒකේ bound morpheme කීයක් තියෙනවද පුතා? එකක්. දෙකක්. important බෙදන්න. important බෙදන්න බෑ. බෙදන්න බෑ. ඒතකොට free morpheme ද bound morpheme. ඒතර ඒ අකුරක් අඩු වෙලා ගණන් ගන්න එපා. free morpheme ද bound morpheme? free morpheme. free morpheme. අන්න හරි. thank you very good. very good පුතා. දැන් ගන්න පුතාලාට පොඩි අදහසක් ගන්න තියෙනවා. වචනයක් ලියා ගන්න මේක සිංහලෙන්. වචනයක් නිර්මාණය වීම සඳහා මෙතනින් එයා තමයි ගැඹුරට යන කතා ටික තියෙන්නේ. වචනයක් නිර්මාණය වීම සඳහා අවම වශයෙන් එක් මර්ෆීම් එකක් තිබිය යුතුය. අවම වශයෙන් එක් මර්ෆීම් එකක් තිබිය යුතුය වචනයක් සෑදීමට. එක මර්ෆීම්යක් තිබෙන විට එය අනිවාර්යෙන් ෆ්‍රී මර්ෆීම්යක් විය යුතුය. එක් මර්ෆීම්යක් තිබෙන විට අනිවාර්යෙන් එය ෆ්‍රී මර්ෆීම්යක් විය යුතුය. හරි right morphemes if morpheme බෙදනවා දෙකට මං කිව්වා පුතේ free morpheme මෙතනින් එයා බෙදන්න බෑ හැබැයි bound morpheme එක බෙදනවා අපි දෙකට prefix කියලායි suffix කියලායි නැත්නම් අපි කියනවා affixes අපිට පුළුවන් කෑලි දෙකට බෙදන්න prefixes suffixes කියලා මෙන්න මේ වගුව ගහ ගන්න හරියට සර් එතකොට ඉන්ෆික්ස් කියන එක ඒකට අයත් නැද්ද? ඔව් ඉන්ෆික්ස් කියලා જાතියක් ගැන මං කිව්වා ඒක දැන් අද මං කතා කරන්නේ නැහැ වැඩිය prefix එකයි suffix එකයි අතර තව fix එකක් තියෙනවා ඉන්ෆික්ස් කියලා අපි කතා කරා ඒක සාමාන්‍යයෙන් ලොකුවටම පාවිච්චි වෙන කතාවක් නෙවෙයි දැනගෙන හිටියට කමක් නැහැ ඉන්ෆික්ස් කියන්නේ mother in law officer in charge father in law වගේ දේවල් වලට පාවිච්චි කරන අර in කියන එක අපි සාමාන්‍යයෙන් ඒක ලොකුවට හිතන දෙයක් නෙවෙයි නමුත් දැනගෙන හිටියට කමක් නැහැ අර කෙල්ල ඇව්වා වගේ. ඒවා දැනගෙන හිටියට කමක් නැහැ පුතේ. හොඳයි දැනගෙන ඉන්න එක. මේ ටික දැනගත්තම හොඳටම ඇති දැනට අපිට ඈ. හරි
right මේක ලේසිනේ එට අපේ ද මාතෘකාව මේ මාතෘකාවට යන්න කලින් අපි බලමු පුතාලා ඩෝරංගා ගොඩක් දවසකින් පස්සේ ඩෝරංගා එහෙනවද ඩෝරංගට සහන් එහෙනවද සහන් ඔව් සර්. සහන් unkindly කියන එක කොහොමද බෙදන්නේ පුතා ඔව් unkind ly unkind ly කියලා බෙදනවා. එතකොට කෑලි කීයක් තියෙනවද මේකේ? 3යි. 3යි. මොනවද මේ කෑලි කියලා බලමු. අර තියෙන 3. ly එකයි un එකයි. un එකට මොකද්ද කියන නම? මුලට තියෙන ඉඳා එයා තමා කවුද? prefix. මුලට තියෙන ඉඳා පුතේ මෙන්න මෙතන තියෙන un කියන එක පුතාලට පේනවා ඇතිනේ. මේ un කියන එක prefix පුතේ. ලියා ගන්න මේක යටින් මේ උදාහරණ යටින් prefix. මේ ly කියන එක සාන් මොකද්ද එතකොට? අගට එකතු කරපු ඉඳා suffix. suffix. ඒතර මේ තියෙන kind කියන එක මොකද්ද පුතේ? යා තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද පුතේ? පුළුවන්. පුළුවන්. ඒ ඉඳා යාට කියන නම මොකද්ද පුතා? free morpheme. free morpheme. මෙයාට කියන්නේ free morpheme. ලියා ගන්න මේ un කියන එක යටින් prefix කියලායි ly කියන එක යටින් suffix කියලායි ලියා ගන්න පුතාලා. right හරි හොඳයි සමහර වචන තියෙනවා පුතේ able some in වගේ වචන ලියා ගන්න පස්සේ පාලින් සමහර වචන සමහර වචන free morpheme එකක් ලෙසත් bound morpheme එකක් ලෙසත් භාවිතා වේ. සමහර පද free morpheme එකක් ලෙසත් bound morpheme එකක් ලෙසත් භාවිතා වේ. හරි අහන්න I see පොඩ්ඩක් ඉන්න ඒක පොඩ්ඩක් අවුලක් වුණා මම ආපහු දාන්න එක ගන්න කොහොම තප්පරයක් දෙන්න තප්පරයක්
Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes added at the start of a word. A suffix is added at the end. A prefix and suffix makes a brand new word. A brand new word. A brand new word. Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes and suffixes. Yeah, 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 yeah. Full means lots of, less means none. Helpful. Lots of helping, helpless. No helping, fearful. Lots of fear, fearless. No fear, painless. That doesn't hurt, painful. Ah! Harmless. Stop worrying, harmful. Oh no! Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes added at the start of a word. A suffix is added at the end. A prefix and suffix makes a brand new word. A brand new word. A brand new word. Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes and suffixes. Yeah, 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 yeah. Means not or the opposite. This means not or the opposite. Happy. Everything is great. Unhappy. Helpful. How very kind. Unhelpful. How very mean. Pleased. I'm over the moon. Displeased. I'm so upset. Approve. It's very, very good. Disapprove. It's absolutely rubbish. Prefixes and suffixes. Yeah, 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 yeah. Prefixes and suffixes. Yeah, 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 yeah. Okay. හරි එනම් ප්‍රිෆික්සස් පොඩි සින්දුවක් ඇහුවානේ ප්‍රිෆික්සස් කියන්නේ මොකක්ද පොඩ්ඩක් ගැඹුරට බලන්න හදන්නේ මේ උදාහරණ ගොඩක් දැන් මීට කලින් මම කොටස් 4ක් ගැන විතරයි කියලා ඇත්තේ දැන් ඊට වඩා අපි ඉස්සරහට යන්න වෙනවා ප්‍රිෆික්ස් කියන්නේ මොකක්ද ලියා ගන්න නෝට් එක කියයි අපේ කට්ටිය මට මතක හැටියට බලමු මාතෘකාව දාගන්න එක ඉමාෂාට පුළුවන් ද පුතේ මේකේ නෝට් එක කියන්න පුළුවන් ටීචර් ඔව් පුතේ කියන්න ෆ්‍රී මෝෆියම් එකක මුලට ඔව් එකතු වන බවුන් මෝෆියම් ඇෆිස් ඇන්ඩ් ප්‍රිෆික්ස් ලෙස හැඳින්වේ නෑ ඒතනට පටලව ගන්න හොඳ නෑ මීමාෂා මං කියන එක අහගෙන ආපහු කියන්න ඕනේ හොඳේ මේමයි ෆ්‍රී මෝෆිම් එකක් මුලට එකතු වන බවුන් මෝෆිම් වරහන් තුල affixes එහෙම කියන්න ඕනේ පුතේ හොඳේ වරහන් තුල තමයි affixes තියෙන්නේ ආපහු කියන්න බලන්න ෆ්‍රී මෝෆිම් එකක් මුලට එකතු වන බවුන් මෝෆිම් වරහන් තුල affixes එකක් prefix ලෙස හැඳින්වීම හරිනේ පුතේ එතන කමාවක් දාලා එකක් කියලා දුකෝ හරි කියන්න පුතේ ආපහු දැන් ලස්සනට ෆ්‍රී මෝෆියම්ස් එක ෆික්ස් කතාව නොකිය ඉන්න දැන්ට හොඳේ එතකොට පැහැදිලි ෆ්‍රී මෝෆියම් එකක මුලට එකතු වන බවුන් මෝෆියම් වරහන් තුල affixes එකක් ප්‍රිෆික්ස් ලෙස හැඳින්වේ අන්න හරි ප්‍රිෆික්ස් එකක් කියන්නේ ෆ්‍රී මෝෆිම් එකක් මුලට එකතු වන බවුන් මෝෆිම් එක. ඒක තමයි සරලව කතාව. බවුන් මෝෆිම් එකට තව නමක් තියෙන ඉන්න තමයි වරන් තුල දාන්න කිව්වේ. තව මොනවාද පුතේ ගැන තියෙන විස්තර? තියෙනවද? මාෂා?
පමණ එකතු ප්‍රිෆික්ස් කීයක් එකතු කරන්න පුළුවන්ද පුතේ එක සැරයකට? එකක්. එකයි එකතු කරන්න පුළුවන්. ප්‍රිෆික්ස් එක වතාවකට එකයි එකතු කරන්න පුළුවන්. ඔක තමයි වැදගත්ම කාරණය. හරි, කාරණා දෙකයි මතක තියාගන්න ඕනේ. ආපෝ විමාශා ලස්සනට කියන්න පුතේ. ෆ්‍රී මෝෆියම් එකක මුලට එකතු වන බවුන් මෝෆියම් වරහන් තුල affixes එකක් prefixes ලෙස හැඳින්වේ. වරහන වහලා affixes කියන තැන වරහන වහලා එකක් prefixes ලෙස හැඳින්වේ. ඔව්. සාමාන්‍යයෙන් එක් වතාවකට prefix එකක් පමණක් එකතු වේ. අන්න එක වතාවකට එකයි එකතු කරන්න පුතේ. දෙක තුනක් එකතු කරන්න බෑ prefix. ඒක මතක තියාගන්න ඕනේ අපි හැමෝම. මේක වැදගත් කාරණයක්. හරි. Usage of prefixes. Prefix, thank you very much පුතේ. Prefixes වල තියෙනවා තේරුම් ප්‍රධාන වශයෙන් 4ක්. ඊට වඩා කීපයක් ගැන අද අපි කතා කරන්න වෙනවා. අද අපි උපරිම උත්සාහ කරමු අද දවසේ කතා කරන්න. එහෙනම් පුතේ usages of prefixes කියලා දාන්න. prefixes වල භාවිතාවන් පොඩ්ඩක් ඉක්මන් කරමු. විරුද්ධ අදහස ලබා ගැනීම, නැවත යන අදහස ලබා ගැනීම, වැරදි ලෙස කියන අදහස ලබා ගැනීම, සංඛ්‍යාව හැඟවීම සහ තවත් බොහෝ. ලියාගන්න. හිරුනි පුතා කියන්න පුළුවන්ද හිරුනි? මේ ටික ඉංග්‍රීසි වලින් නෙවෙයි සිංහලෙන්යි. හිරුනි? හිරුනි? හිරුෂි තත්සර හිරුෂි කියන්න පුළුවන්ද හිරුෂි? මధుරංග තේජාන් 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 ඔය සද්ද නෑනේ. කවින් කවින් පුතා අංක 105 දුවන්ද පුතාට කියන්න ලියාගන්න නැද්ද පුතා? මේ ටික කියවන්නකො මම උදව් කරන්න. මොකද්ද පළවෙනි එක පුතේ? විරුද්ධ අදහස. විරුද්ධ අදහස ලබා ගැනීම. කවින් පුතා කුකුලෙක් ඉන්නවනේ. එක්ක කුකුලා ඕෆ් කරමු නැත්නම් අපි ඇවිල්ලා කුකුලා මොකක් කර කරමු නේද? හරි කවින් පුතා. opposite meaning කියන්නේ මොකද්ද කවින් පුතේ? විරුද්ධ අදහස. විරුද්ධ අදහස ලබා ගැනීම සඳහා කියන එක තමයි opposite meaning. again කියන එක මොකද්ද පුතේ? නැවත කියන අදහස ලබා ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා again. ඒ කියන්නේ prefix එකක් පාවිච්චි කරනවා. wrongly වැරදි ලෙස යන අදහස ලබා ගැනීමට භාවිතා වන prefixes. වෙන number සංඛ්‍යාව මොකද්ද පුතේ? සංඛ්‍යාව හැඟවීම සඳහා පාවිච්චි කරනවා. and more කියන්නේ කවින් පුතේ තවත් දේවල් තියෙනවා. තවත් බොහෝ කියලා දාගන්න. හරි, thank you පුතා. තේජාන්ට මොකද දන්න වෙලා තියෙන්නේ? බලලා ගන්නම්කෝ. සිලුන ආපෝ සරයක් කියන්න සිලුන ඉක්මනටම. තව පැය භාගයක් කලින් ඉවර කරන්න. සිලුන. සිනලි වෙලා යනවා. සර් ඔව් කියන්න යූසේජ් ටික කියන්න සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි. opposite meaning විරුද්ධ අදහස ලබා ගැනීම. again නැවත යන අදහස ලබා ගැනීම. wrongly වැරදි යන අදහස ලබා ගැනීමට. number සංඛ්‍යාව තවත් බොහෝ. සංඛ්‍යාව හැඟවීම. හරිනේ? right, thank you පුතා. right, prefix opposite meaning විරුද්ධ අදහස ලබා ගැනීම. මේ ගැන නම් ගොඩාක් කතා කරලා තියෙනවා. මේවා නෙමෙයි වැදගත්. තව ඉස්සරහට යනකොට තමයි වැදගත් වෙන්නේ. අපි බලමු.
පොඩ්ඩක් ඉක්මන් කරමු. ඒ සඳහා බලන්න in an im වගේ වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි? නැත්නම් dis il ir දැන් පුතේ මේකෙත් අලුත් වචන ඇති අර පරණ නෝට් ලියපු කට්ටිය බලන්න anti d ab mal none මේ ඔක්කොම විරුද්ධ. ඊට කලින් මම කීපයයි කියලා ඇත්තේ පුතේ මේ ඔක්කොම ලියා ගන්න. විරුද්ධ අදහස ලබා දෙන prefixes මොනවාද කියලා ලියා ගන්න. වචනයක මුලට එකතු කරන්න පුළුවන් prefixes මොනවාද කියලා ලියා ගන්න. in an im dis il ir anti mal d ab none මේ ඔක්කොම prefixes විරුද්ධ අදහස ලබා ගැනීම. හරිනේ? දැන් in කියන එක පුතේ prefix එකක් හැටියටත් පාවිච්චි වෙනවා මොකද්ද free morpheme එකක් හැටියටත් පාවිච්චි වෙනවා නේ පරිස්සම් වෙන්න ඕනි. දැන් in the hole in my pocket එතකොට ඒවා free morpheme නේ. නමුත් වෙන විරුද්ධ අදහස ලබා ගැනීම සඳහා පාවිච්චි වෙන ඒවා තියෙනවා. ලියා ගන්න ලස්සන්ට මේ වචන ටික. පුතේ මුලින්ම මුල් කොටස විතරක් ලියන්න. complete correct ability valid justice කියන එක විතරක් ලියන්න. අනිත් ඒවා පස්සේ ලියන්න පුළුවන්. මම දෙන්නම් වෙලාවක් ඒකට. complete correct in කියන මාතෘකාව දාන්න. උපමාතෘකාව in. එදා අපි මේම ලියලා නැතුව ඇති කියලා මට හිතෙනවා. in කියලා දාලා මෙන්න මේ ටික ලියා ගන්න. complete correct ability valid justice. තේරුම පුළුවන් අය ලියා ගන්න. සම්පූර්ණ එයා පැත්තේ අසම්පූර්ණ. මොකලන්ට ලියන්න පුළුවන් නේ. complete correct ability valid justice. අනේ ආයෙ ගන්න බෑ මං ගාව නෑ බඩු අද. complete correct ability valid justice. තේරුම ලියලා තියා ගන්න බලමු. right. හැබැයි intelligent interest invent intelligent interest invent කියන ඒවා එහෙම කඩන්න බෑ. එහෙනම් උපමාතෘකාවක් ලියන්න. prefix නොමැති in සහිත වචන. දැන් තේරුමත් එක්ක ලියන්න බලන්න. prefix නොවන එහෙම ලියන්න. prefix නොවන in සමග ඇති වචන. ඉන්න මං charger අරන් ඉන්න. සර් කොහොමද ලියන්න ඕනේ? සර් තුනේ තේරුම ආයි කියන්නකෝ.
right. හරි කලින් එකේ තේරුම් ටික කියන්න පුළුවන් කාටද බලමු අපි සඳුනි සර් ඔව් සර් මේ ඕකට අර මොකද්ද ලියා ගන්න කිව්වේ? මුලින් ඉන්නකෝ මුලින්ම තේරුම් ටික කියලා ඉන්න සඳුනි මං කියන්නම් මේක සඳුනි තිලිනි ජිත්මි ජිත්මි කලින් තේරුම් ටික කියන්න පුළුවන්ද සම්පූර්ණ කම්ප්ලීට් කියන්නේ සම්පූර්ණ ඉන්කම්ප්ලීට් කියන්නේ අසම්පූර්ණ කරෙක්ට් කියන්නේ නිවැරදි ඉන්කරෙක්ට් කියන්නේ ඉන්කරෙක්ට් කියන්නේ වැරදි වැරදි ඔව් ඇබිලිටි කියන්නේ හැකියාව ඉන්හැබිලිටි කියන්නේ නොහැකි ability හැකියාව නොහැකියාව inability කියන්නේ නොහැකියාව ඔව් වෙන අනිත් දෙකේ තේරෙන ලියුවේ යන වචන ටික කියන්න පුතේ මට ආපහු යන්න බෑ polite ඔව් polite කියන්නේ විනීත impolite අවිනීත polite නෙවෙයි සර් නේද වැලිඩ් සර් වැලිඩ් වටිනා නැත්තම් පිළිගත් වැලිඩ් කියන්නේ පිළිගත් ඉන්වැලිඩ් කියන්නේ නොපිළිගත් නැත්නම් පිළිගන්නේ නැති වළංගු නැති වළංගු නැති කිව්වත් හරි ඒක වටිනවා ඒ වචනේ වඩා හොඳයි වළංගු නැති වළංගු නැති ඊළඟ පුතේ මොකද ඊළඟ ජස්ටිස් සාධාරණ වළංගු අවලංගු කිව්වොත් හරිද ඔව් වළංගු අවලංගු අලවංගු ජස්ටිස් සාධාරණ ඉන්ජස්ටිස් අසාධාරණ නීතිය අනීතිය කිව්වත් කමක් නැහැ නීතිය අනීතිය right දැන් අර පුතා ආවුවා මේ මොකද්ද කියලා මේවට කියන්නේ in මොකද පුතේ මොකද මං කිව්වේ කාට හරි කියන්න පුළුවන්ද හරි වචනේ ආයෙ වෙනස් කරන්න ඕනේ නැහැ සර් ආයි වැලිඩ් කියන එකේවත් තේරුම කියන්නකෝ අවලංගු valid identity card වළංගු ඇඳුම්පත පුතේ කවුද කියන්නේ මේ වාක්‍යයේ තේරුම කවුරු හරි in intelligent නෑ ඒක නෙමෙයි මං කියන්නේ මේකේ වාක්‍යයක් ලියුවා නේද උඩින් ප්‍රිෆික්ස් නොවන ඉන් සහිත වචන ප්‍රිෆික්ස් නොවන ඉන් සහිත වචන කවුද මයික් එක ඔෆ් කරගන්න අනිත් ප්‍රිෆික්ස් නොවන ඉන්ෆික්ස් සහිත sorry මම කොලම් අවුල් වුණා ප්‍රිෆික්ස් නොවන ඉන් සහිත වචන ප්‍රිෆික්ස් මේවා ලියලා නැතුව ඇති මීට කලින් නෝට් වල මතක තියාගන්න ළමයි මේ වගේ හැම දෙයක් ගැනම කතා කරනවා අපි ප්‍රිෆික්ස් නොවන ඉන් සහිත වචන දැන් ඉන්ටෙලිජන්ට් කිව්වම ඉන් එක වෙනම කඩන්නේ නැහැ ඉන්ට්‍රස්ට් කිව්වම කඩන්නේ නැහැ ඉන්වෙන්ට් කිව්වම කඩන්නේ නැහැ පුතේ මතක තියාගන්න ඉන්ටෙලිජන්ට් කියන්නේ බුද්ධිමත් ඉන්ට්‍රස්ට් රසවත් නෑ උනන්දුව ඉන්වෙන්ට් සොයා ගන්නවා දැන් මේවා ඉතින් ඉන් කඩන්න බෑ වරන් තුල ඕනනම් කඩන්න බෑ කියලාවත් ලියා ගන්න ඔය තේරෙන්නේ නැත්තම් කඩන්න බෑ කියලා ලියා ගන්න සර් මේ වචන තුනේ තේරුම කියන්නකෝ ඉන්ටෙලිජන්ට් කියන්නේ බුද්ධිමත් ඉන්ට්‍රස්ට් පොලියටත් කියනවා උනන්දුවටත් කියනවා මහලවල් ලලිත මංගල යන්නේ පිසු මයික් ඔෆ් කරගන්න ඕනේ කවුද මාදවල් වෙලා නැහැ කියන්න බය නැතුව කියන්න හරි
invent කියන්නේ සොයා ගන්නවා පුතේ invent. දැන් ඒ වෙයි බලන්න in තිබුණට තරුෂ mic off කරගන්න තරුෂ. invent කියන්නේ මේ in තිබුණට ඒවා prefix නෙවෙයි. හරි. ඊළඟ වචනට යා. උපමාත්‍රකාව දාගන්න un. උපමාත්‍රකාව දාගන්න un. පුතේ මුල් කොටස විතරක් ලියන්න අනිත් ඒවා ලියා ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. කාලය නාස්ති කරන්න ඕනේ නැහැ නේ. එතන නිපදවනවා කියන එක හරියන්නේ නැද්ද? මොනවාද පුතේ? ඉන්වෙන්ට් කියන එකට තේරුම invent කියන්නේ නව සොයා ගැනීමක් කරනවා. යමක් අලුතෙන් හොයා ගන්නවා. සර් ටික ලියා ගන්න ඔව් ඕනේද? ටික ලියන්න අන් කියන මාතෘකාව යටතේ ලියා ගන්න. අන් උපමාතෘකාව අන්. දැන් පුතේ දැන් මේවට අපිට කාලේ නිකන් නාස්ති කරන්න ඕනේ නැහැ මෙහෙම කරන්න. දැන් මේ ටික විතරක් ලියාගමු. මේ විරුද්ධ අදහස ගෙන දෙන ප්‍රිෆික්ස් වල තියෙන ෆොටෝ ටික මන් දාන්නම්. එතකොට ඊළඟට දාන මාතෘකාව ඒම තිබිලත් ප්‍රිෆික්ස් නොවන වචන කියලා වෙයි. ඒ ටිකත් ලියා ගන්න. මේ විරුද්ධ පද ටික විතරක් මන් දෙන්නම්. ගෙදරදී ලියා ගන්න. එතකොට මම තේරුම විතරක් ඊළඟ දවසේ දෙන්න පුළුවන් කාලය ඉතුරුයි අපිට. තේරුණානේ? දැන් මේකේ නම් පුළුවන් නේ ඔයගලන්ට හොයා ගන්නත් පුළුවන්. තේරුම හොයා ගන්න බැරි ඒවා තියන්න. happy සතුටුදායක, unhappy අසතුටුදායක, kind කාරුණික, අකාරුණික, wanted උවමනා, unwanted උවමනා නැති. අර unwanted message එකම දාන්නේ සමහරටනේ. ඒ වගේ. lucky වාසනාවන්ත, unlucky අවාසනාවන්ත, comfortable සුවපාත්ව, uncomfortable සුවපාසු නැති. අන්න ඒ වගේ. මුල් කොටස විතරක් ලියා ගන්න. මුල් කොටසක් විතරක් ලියා ගන්න. ඊටු ටික අපි කතා කරන්න ඕගලන්ට ලියා ගන්න පුළුවන්. අනිත් ටික ලියා ගන්න පුළුවන් අපිට. හරි? මම මේ ටිකේ ෆොටෝ දාන්න. දැන් බලන්න ඊළඟ තීරුව. මේ බලන්න the understand එකේ ගිහලා අන් කඩන්න පුළුවන්ද පුතේ? එතකොට මේ ෆොටෝ එක එනකොට ඔයගොල්ලන් දැනගන්න ඕන ලියන්න ඕනි අන් යොදන ප්‍රිෆික්ස් නොවන වචන. ඒ බුල එක මම ඒක වෙනම කඩලා දාන්නම්. හැබැයි මේ තියෙන අන් කියන එක වෙන අදහසක් එන්නේ. මේ පිටු ටික ලියා ගන්න. මේ understand ලියන්න නැතුව මේ ටික ලියන්නකො පුතේ මං කියන්නේ. understand ලියන්න එපා දැන්. මේක වෙන පාටකින් දැන් මේකයි මම. මේ undress, undo, unbutton ලියා ගන්න. දැන් සාමාන්‍ය අන් කියන්නේ විරුද්ධ අදහස ගෙන දෙනවා. දැන් happy, unhappy, සතුටුදායක, අසතුටුදායක. හැබැයි මෙතන එහෙම නෙවෙයි. dress කියන්නේ අඳිනවා, undress කියන්නේ තක්සිලා ඇඳුම් ගලවනවා. ඇඳුම් ගලවනවා undress. do කරනවා, undo නැවත කරනවා. ඒක අනිත් පැත්ත කරනවා ආපහු. කම්පියුටරේම තියනවා නේද? undo කරනවා කියලා. කරපු දේ ආපහු කරනවා. button බොත්තම් දානවා, unbutton බොත්තම් ගලවනවා. පැහැදිලිනේ? සර්දකට ඔය වචන තුන ලියන්නත් ඕනේ විරුද්ධ අදහස කියන තැනින්ද? ඔව් විරුද්ධ අදහස කියන්නේ රූලක් අතහැරලා ලියන්න. පොඩ්ඩක් වෙනස් නේ පුතේ නේද? චුට්ටක් වෙනස් කතාවක් එක මේ තුන. විරුද්ධ තමා නමුත් පොඩ්ඩක් වෙනස්. ඇඳුම් නැති කියලා මේ නෑනේ නේද? ඒ හින්දා ඒක පොඩ්ඩක් වෙනස්. මේවා දීලා නැතිවදී පරණ නෝට් වල ඒ පොඩි කාලේ undo කියන එකේ තේරුම කියන්නකෝ. මොකද පුතා? undo කියන එකේ තේරුම. undo කියන්නේ නැවත කරනවා නැත්තම් කරපු දේ ආපහු කරනවා. ඒ වගේ අදහසක්. undo.
අර කම්පියුටරේම තියෙන අන්ඩු කරනවානේ කරපේවා වැරදුනොත් ආපහු කරොත් අන්ඩු. අන්බටන්. හරි මෙතනින් එහා විරුද්ධ පද ටිකේ ෆොටෝස් ටික දාන්නම් ඔයගොල්ලන් බලලා ලියා ගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි අපිට ලේසි ඊළඟ දවසේ කතා කරන්න කාලේ ගත කරන්න ඕනේ නැහැ ලිවීම සඳහා අවශ්‍ය මාතෘකා එක්ක දාලා තියන්න ලියා ගන්න තේරුම් ටික විතරක් ඊළඟ දවසේ කතා කරන්න. පැහැදිලිනේ? අවශ්‍ය ෆොටෝ ටික දාලා තියන්න. පැහැදිලිද? හොඳයි. අපි එන ලබන සතියේ හමු වෙමු උදේ 6ට Excuse me sir. මොකද සර් මේ ජුලිටි උට් එක කරන්න ඕනේ නැද්ද? ජූනි එක සම්පූර්ණයෙන් කරලා තියන්න ලබන සතිය සම්පූර්ණ ඉවර කරමු. පැයක් විතර සෆික්සස් කරලා ජූලි ටියුට් එකත් සර්. ජූලි නෙමෙයි ජූනි කරන්න එපා දැම්ම. අරන් තියාගන්න කරන්න එපා. හරිද? හරිද? Okay sir. ඕකේ. එතකොට දැන් මම දානවා ෆොටෝස් ටික දානවා. ඒ ටික බලලා පොතේ ලියා ගන්න. තේරුම් ටික ඒ විස්තර ටික මම ඊළඟ දවසේ කියන්නම්. එතකොට කාලේ ඉතුරුයිනේ අපිට. හරිනේ? හරි. එහෙනම් බුදුසරණයි පරිස්සමේ හැමෝටම හොඳේ. ලබන සතියේ හමු වෙමු. පාඩම් කරන්න විභාගයක් තියෙනවා ඊළඟ සතියේ. ඊන් පස්සේ